සමාගම් ගිණුම්කරණය සම්මන්ත්‍රණේ අපි දෙවෙනි කොටස තමයි ආරම්භ කරන්නේ. එතකොට අපි කලින් ගානක් හදලා සමාගම් මූල ප්‍රකාශන ගානක් හදලා සම්පූර්ණයෙන් මේක ලකුණු ලබා දෙන විදිය සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ අපේ ටියුට් එකේ ඊළඟ ගාන. ඒක නිසා අපි සමාගම් ගාන හදන්න කලින් හොඳින් එක සැරයක් මේ ගාන කියව ගන්න ඕනි. ඒක නිසා මාත් එක්ක ඔයගොල්ලෝ මේ ගාන හොඳින් එක සැරයක් කියව ගන්න. හරි අපි බලමු ගාන. සීමිත ඩේමියන් පොදු සමාගමේ 2020 3:31 දිනට උපුටා ගන්නා ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ. එතන අපිට දෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 18000යි රුපියල් 1000 වලින් තමයි දෙන්නේ. 10% නිදහස් කළ හැකි වර්ණීය කොටස් 6000යි. රඳවාගත් ඉපයුම් 2630යි. පොදු සංචිතය 1000යි. විකුණුම් 12500යි. විකුණුම් පිරිවැය 5500යි. 2020 3:31 තොගය 1350යි. 12 දිගුකාලීන ආයෝජන 5000යි. ආයෝජන ආදායම් තියෙනවා 300ක්. දේපල පිරියත සහ උපකරණ 2020 3:31 ධාරණගේ තියෙනවා. එතකොට 2020 3:31 කියන්නේ අපේ ගිණුම් වර්ෂයේ අවසාන දිනේ එදාට ධාරණගේ දෙනවා කියන්නේ මේ අවුරුද්දට ෂය ගණනය කරලා ඉවරයි. මේ අවුරුද්දේ අවසාන දිනේට ධාරණගේ දෙනවා කියන්නේ දේපල පිරියතවල මේ අවුරුද්දේ ෂය ගණනය කරලා ඉවරයි. අපි බලමු ගැළපිළිවෙලදී කොහොමද ඒක ඉදිරිපත් කරන්න කියලා. වෙළඳ ලැබිය යුතු දෑ, වෙළඳ ගෙවිය යුතු දෑ, හානි කරන අලාභ ප්‍රතිපාදනයේ 2019 4:1 බෙදා හැරීම් පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් වියදම් 20 ණය කර තියෙනවා 2019 9:30 දින නිකුත් කළ මුදල්ලා බැංකු ශේෂය, කල්බදු ණය හිමි, ආදායම් බදු ප්‍රතිපාදනයක් තියෙනවා 19 4:1 වගකීම් සහතික ප්‍රතිපාදනයේ තියෙනවා 19 4:1 අතුරු ලාභාංශ තියෙනවා සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් වලට ගෙවපු ලාභාංශ ප්‍රමාණය කල්බදු ගෙවීම් දීලා තියෙනවා. අපිට ගැළපිලි දෙන්නේ පළවෙනි ගැළපිල්ල 2020 3:31 දිනට භෞතික තොගය පහත අයිතමයන්ගෙන් සමන්විත විය. බලන්න අයිතම ABC කියලා තුනක් තියෙනවා. ඒ තොගවල පිරිවැය දීලා තියෙනවා, ඇස්තමේන්තුගත විකුණුම් මිල දීලා තියෙනවා, ඇස්තමේන්තුගත විකුණුම් වියදම් දීලා තියෙනවා. ඒතර අපි තොග ගැළපිල්ල බලමු කොහොමද කරන්න කියලා. අපි දෙවෙනි ගැළපිල්ල කියව ගමු. ඉහත පරිපාලන වියදම් තුල මුදලින් ගෙවූ අධ්‍යක්ෂ සංවේතන 850ක්ද මුදලින් ගෙවූ විගණන ගාස්තු 430ක්ද ඇතුළත් වේ. 2020 3:31 දිනට ගෙවිය යුතු අධ්‍යක්ෂ සංවේතන 50ක් වන අතර ඉදිරියට ගෙවූ විගණන ගාස්තු 80යි කියලා කියනවා. 2020 3:31 දිනට සිටි 40ක වටිනාකමක් ඇති වෙළඳ ණය ගැතියෙකු බුන්වත් වී ඇති බව අධිකරණය විසින් 2020 4:20 දින තීන්දුව කරන ලදී. සමාගමේ මූල ප්‍රකාශන සඳහා අධ්‍යක්ෂ අනුමැතිය 2020 7:15 දින ලබා දෙන ලදී. එමෙන්ම 2020 3:31 දිනට පවතින වෙළඳ ණය ගැති ශේෂයේ මත 5ක හානි කරන අලාභ සඳහා ප්‍රතිපාදනයක් කළ යුතුය. මෙතන LKS 10 ප්‍රමිතය, ඒ කියන්නේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු ඇතිවෙන සිද්ධීන් සහ හානි කරන අලාභ ප්‍රතිපාදනයක් ගැන අපිට කියන්නේ. හතරවෙනි ගැළපිල්ලේ දේපල පිරියත් උපකරණ සංවිතිය දීලා තියෙනවා. ඊට යටින් දෙනවා සියලුම දේපල පිරියත් උපකරණ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව ෂය කරයි. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂය කර ඇත සියලුම දේපල පිරියත් උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිතා කරයි. අන්න ඒ ටික ඉතා වැදගත්. ප්‍රවර්තන වර්ෂයට ෂය කරලාලු තියෙන්නේ. ඒ වගේම සියලුම දේපල පිරියත් උපකරණ පරිපාලන කටයුතු සඳහාලු භාවිතා කරන්න. පස්වෙනි එක කියන්නේ සමාගම සතු ගොඩනැගිලි 2020 3:31 දින රුපියල් 80 ලක්ෂයකට ස්වාධීන තක්සේරුකරුවෙකු විසින් ප්‍රත්‍යාගනය කරන ලදී. මෙම ගොඩනැගිලි මීට පෙර වර්ෂයක ප්‍රත්‍යාගනයෙන් ඇති වූ ප්‍රත්‍යාගන අලාභය රුපියල් ලක්ෂ 2කි. දෙවනවර ප්‍රත්‍යාගනට අදාළ කිසිවක් පොත්වල ගලපා නැත කියනවා. ඒකත් දේපල පිරියත ප්‍රත්‍යාගනය ගැන ගැළපිල්ල. 6. ඉහත කාර්යාල උපකරණ තුල
2019 10 එක දින අත්පත් කරගත් ලක්ෂයක පිරිවැයවන කාර්යාල උපකරණ ඇතුළත් වේ. නමුත් ප්‍රවර්තන වර්ෂයේ ෂය ගණනය කිරීමේදී මෙය මගහැරී ඇත කියලා කියනවා. එතකොට එතනත් අලුතෙන් ගත්ත කාර්යාල උපකරණ ඇතුලේ තියෙනවලු. ඒකට මේ අවුරුද්දේ ෂය බල්ල නැහැ කියලායි කියන්නේ. 7 වෙනි ගැළපිල්ල බැලුවාම පේනවා කල්බදු ගැළපිල්ල. අපි ඒක කරන අවස්ථාව කියව ගමු. 8 වෙනි ගැළපිල්ල දෙන්නේ වගකීම් සහතික ප්‍රතිපාදනයක් සම්බන්ධ ගැළපිල්ල. එතකොට පෙර වර්ෂයේ අලෙවිකල භාණ්ඩ වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත ප්‍රවර්තන වර්ෂයේදී 1,50,000ක වගකීම් සහතික වියදම් මුදලින් ගෙවා එය බෙදා හැරීමේ පිරිවැය යටතේ ඇතුළත් කර ඇත. 2020 3.31 දිනට වගකීම් සහතික වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ප්‍රතිපාදනය කළ යුතු බවට ඇස්තමේන්තු කර ඇත කියලා කියනවා. 9 වෙනි ගැළපිල්ල දෙන්නේ ආදායම් බදු ගැළපිල්ල. අපි කරද්දි කියව ගමු. 10 වෙනි ගැළපිල්ල දෙන්නේ ලාභාංශ සම්බන්ධ අධ්‍යක්ෂ යෝජනා ගැළපිල්ල. හරි. ඔය විදිහට ගැළපිලි 10ක් අපිට දීලා අපෙන් ඉල්ලන්නේ LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත ඩේමියන් පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන සටහන් ඇතුළුව මුලින්ම ඉල්ලන්නේ 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය 2020 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඉල්ලනවා. හරි. දැන් අපිට කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නිසා මම ඔයාගේ ටියුට් එකේම මේ මූල්‍ය ප්‍රකාශන ටික රූල් කරලා තියෙනවා. අපි ඒකේ වුණාට බලාගෙන යන් කොහොමද මූල්‍ය ප්‍රකාශන ටික පිළියෙල කරන්න කියලා. අපි මුලින්ම පිළියෙල කරන්න ඕනි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. බලන්න ඔයාගේ ටියුට් එකේ පිළිතුර යටතේ මම මුලින්ම ලාභ හෝ අලාභ ප්‍රකාශනය රූල් කරලා තියෙනවා. බලන්න එතන නම් කරලා තියෙන විදිය. සීමිත ඩේමියන් පොදු සමාගම 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මෙන්න මේ විදියට රූල් 3කට අපි නම් කරනවා. මේ නම් කිරීම ඔයා කරලා තියෙනවා නම් මෙතෙන්ට ලකුණක් හම්බ වෙනවා. අපි කලින් ගානෙත් ඒක කතා කරා. බලන්න මේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කෙරවලේ තීරු 3ක් තියෙනවා. සටහන් කියලා තීරුවයි රුපියල් 1000 රුපියල් 1000 කියලා තීරු දෙකයි. මේ ආකෘති හොඳට ඔයා පුළුවන් කරගන්න ඕනි. මොකද අපේ පෙළක් ළමයි ඉන්නවා විභාගෙට ගියාට පස්සේ ආකෘති ටික මතක් කරනවා. මතක නැහැ හරියට. ඉතින් ප්‍රශ්න පත්‍රය එතකොට කොහොම කරන්නද නේද? ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ආකෘති හොඳට පුළුවන් වෙන්න ඕනි. පුළුවන් වෙන්න නම් ඔයා නිතර ගණන් හදන්න ඕනි. ගණන් හදනකොට මේ ආකෘති ඉබේම අපිට පුළුවන් වෙනවා. මතක හිටිනවා. හරි, මේක ඇතුලේ බලන්න උඩින්ම විකුණුම් ලියලා තියෙනවා. ඊට යටින් විකුණුම් පිරිවැය අඩු කරලා ඊට යටින් දල ලාභ එනවා. දල ලාභයට වෙනත් ආදායම් කියලා මේ ගානේ එකම එක ආදායමයි තියෙන්නේ, ආයෝජන ආදායම් විතරයි. ඒක නිසා සටහනක් ගන්නෙ නැහැ. මොකද පෙළක් සමහර ළමයි මගෙන් අහලා තියෙනවා සර් වෙනත් ආදායම් වලට සටහනක් ඕනි නේද කියලා. සටහනක් අවශ්‍ය වෙනවා වෙනත් ආදායම් එකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම්. මේකේ තියෙන එකම එක වෙනත් ආදායමක් නිසා වෙනත් ආදායම් කියලා නම ලියලා එතන මේ ආදායමේ නම ලිව්වහම ඉවරයි. සටහන් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට යටින් දැන් වියදම් ටික අඩු කරන්න තියෙනවා. මුලින්ම බෙදා හැරීමේ පිරිවැය, ඊළඟ පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය පිරිවැය. ඊට පස්සේ බදු පෙරලාභය. අනිවාර්යයෙන්ම බදු පෙරලාභයට සටහනක් ලියන්න ඕනේ. ඒ නිසා බදු පෙරලාභ ඉස්සරහෙන් ඔයා පෑනෙන් දාගන්න, බදු පෙරලාභ ඉස්සරහෙන් පෑනෙන් දාගන්න සටහන් තීරුවට අංක 1 කියලා. බදු පෙරලාභ ඉස්සරහෙන් සටහන් තීරුවට අංක 1 කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ඊට යටින් ආදායම් බදු අඩු කරනවා. ආදායම් බදු වලට සටහනක් දාන්න වෙනවා. ඒකින්ද ආදායම් බදු ඉස්සරහෙන් ලියන්න සටහන් අංකය 2. සටහන් අංකය 2. ඊළඟ කාලච්ඡේදයේ ලාභය තියෙනවා. වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ඉරක් ගහලා ඔතන ඇත්තටම එතන යට රූලක් ඉඩ තියෙනවා. නමුත් මේක printing mistake එකක් තියෙන රූලක් ඉඩ තියලා නැහැ. අපි පොඩියට ඒක ආවහම මෙතන ලියා ගමු. ඊට පස්සේ අන්තිමට මුළු විස්තීර්ණ ආදායම එනවා. ඔන්න ඔය විදිහට තමයි ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය අපි රූල් කරගන්නේ.
දැන් අපි එනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනයට අදාළ සටහන් වලට. ඔයාගේ ටියුට් එකේ එහා පැත්තේ පිටුව බැලුවම මම ඔන්න සටහන් ටික දාලා තියෙනවා. පළවෙනි සටහන අපි සටහන් අංක 1 දැම්මේ බදු පෙර ලාභයටනේ. ඒක මෙතන ලියන්න ඕනේ මෙන්න මෙහෙම. මේ ලියලා තියෙන විදිහට. කොහොමද ලියලා තියෙන්නේ බලන්න. බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම්ද ඇතුළුව සියලු වියදම් අඩු කිරීමෙන් පසුය. මොකද අපි සමාගම් දැන් මේ ප්‍රසිද්ධ කිරීමේ ආකෘතියනේ මේ හදන්නේ. ප්‍රසිද්ධ කිරීමේ ආකෘතියේදී සෑම වියදමක්ම ඇල්මැති පාර්ශවයන්ට පේන්නේ නැහැ. ඇල්මැති පාර්ශවයන්ට පේන්නේ බෙදා හැරීමේ වියදම් එකතුවක් පමණයි. පරිපාලන වියදම් එකතුවක් පමණයි. වෙනත් වියදම් එකතුවක් පමණයි. මූල්‍ය පිරිවැය එකතුවක් පමණයි. නමුත් ඇල්මැති පාර්ශවයන්ට වැදගත් වියදම් මේ වියදම් ශීර්ෂයන් ඇතුලේ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වැදගත් වියදම් හෙළිදරව් කරන්නේ මෙන්න මේ සටහනේ. ඒක නිසා අපි මේ සටහනට යම්කිසි ප්‍රමාණයක් ඉඩ තියලා තියෙනවා ලියන්න. ඊළඟ සටහන් අංක 2 ආදායම් බදු රුපියල් 1000 කියලා අපි සටහන් අංක 2 දාලා තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශයට පෙරවැඩ අවශ්‍ය වෙනවා. මෙතන පෙරවැඩ අංක 1 වියදම් විශ්ලේෂණය මම වගුවක් ආකාරයෙන් දීලා තියෙනවා. මේක වගුවක් ගහන්න අත්‍යවශ්‍ය නැහැ. වෙන වෙනම වියදම් ටික ලියලා එකතු කරා නම් ඇති. මම මේ පහසු කරගන්න තමයි වගුවක් රූල් කරලා තියෙන්නේ. එතකොට වියදම් ටික මොනවද බලන්න තියෙන්නේ? බෙදා හැරීමේ පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය පිරිවැය කියලා වියදම් වර්ග 4ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි එහා පැත්තේ පිටුවට ආවම එතන තියෙන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය රූල් කරලා තියෙනවා. බලන්න ඒකේ තියෙන්නේ සීමිත ඩේමියන් පොදු සමාගම 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය රුපියල් 1000 කියලා තියෙනවා. දැන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය මේ දීලා තියෙන ආකෘතියට තමයි අපි රූල් කරගන්නේ. විස්තරයට තීරුවක් තියෙනවා. දැන් මේකේ හිමිකම් සංරචක කිහිපයක් තියෙනවා. ඒ ටිකට වෙනම අපි තීරු දාලා තියෙනවා. මොනවද බලන්න. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් තියෙනවා. රඳවාගත් ඉපයුම්, පොදු සංචිතය, ප්‍රත්‍යාගන සංචිතය, කෙරවලින් එකතුව තියෙනවා. හරි. මෙතන දැන් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය රූල් කරගත්තට පස්සේ අපි උඩින්ම 2019 4.1 ශේෂ දාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්ද පටන් ගන්න දවසේ තියෙන ශේෂ. මේ ටික අපේ ගානේ ශේෂ පිරික්සුමේ තියෙනවා. අපි එතනින් බලලා ඒ ටික දාගමු. මුලින්ම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයනේ. බලන්න වාගේ ගානේ ශේෂ පිරික්සුමේ උඩම තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් කියලා 18000. අන්නේ 18000 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් කියන තීරුවේ 19.4.1 ශේෂය කෙලින් ලියා ගන්න 18000යි. ඊළඟ රඳවාගත් ඉපයුම් කීයක් තියෙනවද බලන්න. රඳවාගත් ඉපයුම් තියෙනවා 2630ක්. ඒක දාන්න රඳවාගත් ඉපයුම් කියන තීරුවට 2630යි. පොදු සංචිතය කීයක් තියෙනවද බලන්න. 1000ක් තියෙනවා. ඒක දාන්න පොදු සංචිතයේ තීරුවට 1000යි. ප්‍රත්‍යාගන සංචිතය අපිට දීලා නැහැ. ඒ කියන්නේ අවුරුද්ද මුල ප්‍රත්‍යායන සංචිතයක් නැහැ. ඒකින්ද ඒ තීරුවට ඉරක් ගහන්න. ඉරක් ගහලා දැන් මේ ලියපු සංඛ්‍යා තුනේ එකතුව තීරුවට දාමු. 18000යි 2630යි 1000යි කියන්නේ 21630ක් වෙනවා එකතුව. 21630යි. දැන් මේ ආරම්භක ශේෂයට අපි එකතු කරන්න ඕනි මුළු විස්තීර්ණ ආදායම. ඒක නිසා දැන් ඔයාලි ටයිප් කරලා තියෙනවා ටියුට් එකේ print කරලා තියෙනවා 2019 4.1 ශේෂය කියලා. ඊට යටරූලේ ඔයා ලියන්න පෑනෙන් මුළු විස්තීර්ණ ආදායම් කියලා. හරි. එතනින් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය හොම්මම තියලා අපි දැන් එමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ඒකත් අපිට රූල් කරලා දීලා තියෙනවා. සීමිත ඩේමියන් පොදු සමාගම 2020 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙන්න මේක නම් කරනකොටත් ඔයාලට විභාගයේ ලකුණක් ලැබෙනවා. දැන් ඒකේ බලන්න ඇතුලේ ජංගම නොවන වත්කම් තියෙනවා. ඒකේ සටහන් කියලා තීරුවයි රුපියල් 1000 කියලා තීරු දෙකක් තියෙනවා. ජංගම නොවන වත්කම් යටතේ මුලින්ම ලියන්න ඕනේ. ඔයා පෑනෙන් ලියන්න මුලින්ම
දේපල පිරියත සහ උපකරණ කියලා. ජංගම නොවන වත්කම් යටතේ මුලින්ම ලියන්න දේපල පිරියත සහ උපකරණ. දාන්න එකට සටහන් අංකය 3. අනිවාර්යයෙන්ම සටහනක් අවශ්‍යයි. සටහන් අංකය 3. ඊට යට රූල ලියන්න භාවිත අයිතිය සහිත වත්කම් කියලා. අපි ඊළඟට ලියන්නේ භාවිත අයිතිය සහිත වත්කම්. ඒකට දාන්න සටහන් අංකය 4. සටහන් අංකය 4. රූලක් ඇරලා ලියන්න 112 දිගු කාලීන ආයෝජන. මේ ගානේ තිබ්බ නිසා ලියමු. ඒක ලිව්වේ නැතත් කමන්නේ පස්සේ ලියන්නත් පුළුවන්. කමන්නේ දැම්ම ලියන්න රූලක් ඇරලා ලියන්න 112 දිගු කාලීන ආයෝජන කියලා. right. දැන් ඊළඟට ජංගම වත්කම් කියලා print කරලා දීලා තියෙනවා. ඒ යටතේ ওই ඉඩ ටික ඇති. ඊට පස්සේ මුළු වත්කම් තියෙනවා. හිමිකම් සහ වගකීම් කියලා තියෙනවා. සංචිත තියෙනවා. අපි ඒ අවස්ථාවේදී ලියමු. right. ඊට පස්සේ ජංගම නොවන වක්කීම් වල ලියන්න ඉඩ තියෙනවා. ජංගම වක්කීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ කල්බදු ණයහිමියෝ දෙක print කරලා තියෙනවා. ඊට යට රූල ලියන්න කල්බදු ණයහිමියන්ට යට රූල ලියන්න වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහන් අංකය දාන්න 6. වෙනත් ගෙවිය යුතු දෑ සටහන් අංකය 6. ඒකට සටහනක් දාන්න ඕනේ. මොකද ගෙවිය යුතු වියදම් කිහිපයක් තියෙන අවස්ථාවක මෙතන ඔක්කොම ලියන්න ගියොත් ඉඩමදි වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහනක් දාලා ඒ තුලේ ගෙවිය යුතු වියදම් ටික ලියලා ඒක එකතුව මෙතෙන්ට දාන එක තමයි සුදුසුම දේ. right. ඊට පස්සේ ඔන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අදාළ සටහන් ටික තමයි දැන් ඊළඟට මම පිළියෙල කරලා තියෙන්නේ. සටහන් අංකය 3 දේපල පිරියත උපකරණ. බලන්න මම දේපල පිරියත උපකරණ වගුවක් ගහලා තියෙනවා. ඒක දැන් පළවෙනියටම පිරිවැය ප්‍රත්‍යාගන අගය කියලා තියෙනවා. ඊට පස්සේ අන්න වත්කම් ටිකට වෙන වෙනම තීරු දාලා තියෙනවා. ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ එකතු. එතකොට ඒ යටතේ 2019 4.1 ශේෂ. ඒ කියන්නේ මේ අවුරුද්ද පටන් ගන්න දවසේ ශේෂ ටික දාන්න ඕනි. අත්පත් කර ගැනීම ටික එකතු වෙන්න ඕනි. ප්‍රත්‍යාගනයන් තියෙනවා නම් ඒක කරන්න ඕනි. මේ ගානේ තියෙනවා. ප්‍රත්‍යාගනය කරන්නේ ෂය වෙනවත්කම නම් ප්‍රත්‍යාගන ෂය ටික අයින් කරන්න ඕනි. ඊට පස්සේ 2020 3.31 ශේෂ ලැබෙනවා. මම මේක පැහැදිලිව කියා දෙන්නම්. සමුච්චිත ෂය 2019 4.1 ශේෂ ඒ යටතේ ලියනවා. කාලච්ඡේදයේ ෂය ලියනවා. ප්‍රත්‍යාගන සඳහා ෂය ටික අයින් කරන ටික ලියනවා. 2020 3.31 ශේෂ එනවා. ඊට යටින් 2020 3.31 ධාරණගය ගන්න පුළුවන්. සටහන් අංක 4 භාවිත අයිතිය සහිත වත්කම් වලට දාලා තියෙනවා. සටහන් අංක 5 වෙළඳ ලැබිය යුතු දෑ වලට දාලා තියෙනවා. සටහන් අංක 6 වෙනත් ගෙවිය යුතු දෑ වලට දාලා තියෙනවා. සටහන් අංක 7 මොනවත් ලියලා නැහැ. ඇත්තට මෙතෙන්ට එන්නේ අර මේ සාමාන්‍ය කොටස් වල යෝජිත ලාභාංශය තමයි ලියන්නේ. පෙර වැඩ ඔන්න ගිණුම් මං අවශ්‍ය විදියට ගහලා තියෙනවා. හානි කරන ලාභ කල්බදු ගැලපීමට සහ එහා පැත්තේ පිටුවේ වගකීම් සහතික වෙන් කිරීමට පෙර වැඩ ගිණුමක් සමගයි අපි කරන්නේ. හරි. එහෙනම් අපි ගාන සම්පූර්ණයෙන්ම දැන් කියවගෙන රූල් කරපු ටිකක් බලලා ඉවරයි. අවශ්‍ය තැන් නම් කරගෙන අපිට දැන් එහෙනම් ගාන හදන්න පටන් ගන්න තියෙන්නේ ගැලපිලි වල ඉඳන්. හරි. එහෙනම් අපි එමු අපේ පළවෙනි ගැලපිල්ලට එන්න. බලන්න පළවෙනි ගැලපිල්ල. 2020 3.31 දිනට භෞතික තොගය පහත අයිතමයන්ගෙන් සමන්විත විය. භෞතික තොගය මෙන්න මේ විදිහට තියෙන්නේ අවුරුද්ද අවසානයේ. A B C කියලා අයිතම තුනක් තියෙනවා. ඒවැ පිරිවැය දීලා තියෙනවා. ඇස්තමේන්තුගත විකුණුම් මිල දීලා තියෙනවා. ඇස්තමේන්තුගත විකුණුම් වියදම් දීලා තියෙනවා. දැන් ඔයාලා LKS 2 දැන් අපිට මේකට අදාළ වෙන ප්‍රමිතිය තමයි LKS 2 තොග කියන ප්‍රමිතිය. මේක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. තොග අගය කරන්න ඕනි පිරිවැයෙන් හෝ සුද්ධ උපලබ්ධි අගයෙන් අඩු අගය මත කියලා. පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගයෙන් අඩු අගය මතයි තොග අගය කරන්නේ. එහෙනම් අපි මෙතන දැන් තොග වර්ග තුනක් තියෙනවා. A කියලා තියෙනවා, B කියලා තියෙනවා, C කියලා තියෙනවා. පිරිවැයයි සුද්ධ උපලබ්ධි අගයයි තෝරගෙන ඒ දෙකෙන් අඩු අගය. මම මෙතන අඩු අගය කියලා තීරුකුත් දා ගන්නවා.
අඩු වගේ මත තමයි අපි තොග අගය කරන්නේ. අපි බලමු දෙහෙනම්. ඒවල පිරිවැය තියෙනවා 550ක. ඒක දීලාම අපිට තියෙනවා. 550ක් තියෙනවා පිරිවැය. සුද්ධ උපලබ්ධියගේ දීලා නැහැ. ඒක ගන්න ඕනේ. කොහොමද සුද්ධ උපලබ්ධියගේ හොයන්නේ? තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත විකුණුම් වියදම් සහ ඇස්තමේන්තුගත නිම කිරීමේ වියදම් අඩු කරාම තමයි සුද්ධ උපලබ්ධියගේ එන්නේ. මොකද්ද? තොගයක ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත විකුණුම් වියදම් සහ ඇස්තමේන්තුගත නිම කිරීමේ වියදම් අඩු කරාම තමයි සුද්ධ උපලබ්ධියගේ එන්නේ. දැන් මෙතන ඇස්තමේන්තුගත විකුණුම් මිල දීලා තියෙනවා 760ක්. විකුණුම් වියදම දීලා තියෙනවා 60ක්. එහෙනම් 760න් 60 අඩු කරාම තමයි සුද්ධ උපලබ්ධියගේ එන්නේ. 760න් 60ක් ගියාම 700ක් එනවා සුද්ධ උපලබ්ධියගේ. අපි මේ දෙකෙන් අඩු වගේට තමයි තොග අගය කරන්නේ. දැන් මේ දෙකෙන් අඩු වගේ මොකද්ද? පිරිවැය නේද? 550. මම දානවා අඩු වගේ තීරුවට 550යි කියලා. දැන් අපි B කියන එක ගමු. පිරිවැය 480යි. පිරිවැය 480යි. කොහොම සුද්ධ උපලබ්ධියගේ ගන්න? 530 ඍණ 80. 530න් 80ක් ගියාම 450යි. එහෙනම් මේ දෙකෙන් අඩු වගේ ඉන්නේ සුද්ධ උපලබ්ධියගේ 450. ඔන්න මම ඒක ලියුවා. දැන් මේ අයිතම ක්‍රමය කියන ක්‍රමයට තමයි ගන්න. C වල පිරිවැය තියෙනවා 320ක්. දැන් සුද්ධ උපලබ්ධියගේ ගන්නෙ 360න් 40ක් අයින් කරනවා. 360න් 40ක් ගියාම ඒ 320. 360න් 40ක් ගියාම ඒ 320. එතකොට මේ දෙකෙන් අඩු වගේ කියන්නේ මේ දෙකෙන් කෝක ගත්තත් එකයි. අපි අඩු වගේ කියලා 320ම ලියනවා. ඊට වඩා අඩු වගේක් නැති නිසා. පැහැදිලි නේද? හරි. දැන් මොකද කරන්නේ? මම මේ තීරු තුනම නිකන් එකතු කරලා බලනවා. මේකෙත් එකතු ගන්නවා, මේකෙත් එකතු ගන්නවා, මේකෙත් එකතු ගන්නවා. හරිද? මෙතන එකතු ගමු. 0යි 5යි 8යි 13යි 2යි 15යි එකක් ඉතුරුයි 6යි 4යි 10යි 3යි 13යි 1350ක් එනවා එතන එකතු. මේකත් නිකන් බලමු. 0යි 5යි 2යි 7යි 7යි 4යි 11යි 3යි 14යි 1470ක් එනවා එතන. අඩු වගේත් එකතු කරමු. 0යි 5යි 10යි 12යි එකක් ඉතුරුයි 6යි 4යි 10යි 3යි 13යි 1320යි අඩු වගේ එකතු. හරි. මෙන්න මතක තියාගන්න. අපි විකුණුම් පිරිවැය තුල අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ මේ පිරිවැය. එහෙනම් තොගේ දැන් අපි අවසන් තොගේ විකුණුම් පිරිවැය ගන්නයි කරද්දි ගන්නවනේ. එතෙන්ට අනිවාර්යයෙන්ම පිරිවැය ඇතුළත් වෙන්න ඕනේ විකුණුම් පිරිවැයට. විකුණුම් පිරිවැය තුල යන්නේ 1350ම තමයි. හරිද? හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි තොගේ කියලා දාන්න ඕනේ මෙන්න මේ අඩු වගේ. අඩු වගේ මේක 1350ක් එනවා 1320යි සුද්ධ කියන්නේ අඩු වගේ. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට තොගේ කියලා දාන්න ඕනේ අඩු වගේ. අඩු වගේ 1320යි. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු වුණා. මේ බලන්න. තොගයට පිරිවැය ගිහිල්ලා තියෙනවා 1350. ඒ කියන්නේ තොගයට වියදම ගිහිල්ලා තියෙනවා 1350. හැබැයි මේක විකුණ ගන්න වෙන්නේ 1320ට. මට වියදම ගිහිල්ලා තියෙනවා 1350. හැබැයි මේක විකුණ ගන්න වෙන්නේ 1320කට. මට කීයක් පාඩුයිද? 30ක් පාඩුයි. මට 30ක් පාඩුයි. මෙන්න මේ 30 තොග කපා හැරීමක් විදියට ගිණුම්ගත කරන්න වෙනවා. බලන්න. පිරිවැයට වඩා තොගේ සුද්ධ උපලබ්ධියගේ අඩුයිනේ මේ සමස්ත තොගය ගත්තාම අඩුයිනේ. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු වුණාම ඒකේ වෙනස තොග කපා හැරීමක් විදියට ගිණුම්ගත කරන්න ඕනේ. හැබැයි විකුණුම් පිරිවැයට ඇතුළත් කරන්නේ තොගේ පිරිවැයම තමයි. එතන වෙනසක් වෙන්නේ නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට තොගේ කියලා දාන්න ඕනේ 1320. පැහැදිලි නේද? රයිට්. අපි මේ අදාළ තැන්වල ලියමු. එන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල තොගය කියලා ලියන්න උඩින්ම 1320ක් සටහන් තීරුවට එහා පැත්තේ තීරුව ලියන්න තොගය කියලා 1320ක් ඊළඟට එන්න
වියදම් විශ්ලේෂණයට අර ලාභ වල ප්‍රකාශනයට යටින් සටහන් වලට යටින් අපි වියදම් විශ්ලේෂණ වගුවක් ගහලා තියෙනවනේ. අන්න ඒකේ ලියන්න තොග කපා හැරීම කියලා. තොග කපා හැරීම කියලා ඒකේ ලියන්න වෙනත් වියදම් තීරුවට දාන්න 30යි. තොග කපා හැරීම කියලා වෙනත් වියදම් තීරුවට දාන්න 30යි. දැන් තොග කපා හැරීම කියන්නේ විශේෂ වියදමක්. මොකද විශේෂ පාඩුවක් ඒක. අනිවාර්යෙන්ම ඇල්මැති පාර්ශවයට හෙළිදරව් කරන්න ඕනි. ඒක නිසා එන්න ඔයාගේ බදු පෙර ලාභය කියන සටහන අංක 1. සටහන් අංක 1 බදු පෙර ලාභ කියන සටහන යටතේ ලියන්න තොග කපා හැරීම කියලා 30ක්. තොග කපා හැරීම කියලා 30ක් ලියන්න. හරි. ඒතර ඒ ගැළපිල්ල ඉවරයි. හරි අපි එනවා දෙවෙනි ගැළපිල්ලට 2. ඉහත පරිපාලන වියදම් තුල මුදලින් ගෙවූ අධ්‍යක්ෂ සංවේතන 850ක්ද මුදලින් ගෙවූ විගණන ගාස්තු 400ක්ද ඇතුළත් වේ. අධ්‍යක්ෂ වේතනයි විගණන ගාස්තුයි පරිපාලන වියදම් වල ලියන එකේ ගැටලුවක් නැහැ. මුදලින් ගෙවපු ටික තමයිලු තියෙන්නේ. හැබැයි එතනින් එහාට කියනවා 2020 3.31 දිනට ගෙවිය යුතු අධ්‍යක්ෂ සංවේතන 50000ක් වන අතර ඉදිරියට ගෙවූ විගණන ගාස්තු 80000කි. අන්න එහෙනම් මේ දෙක ගලපලානේ 2020 3.31 දිනට ගෙවිය යුතු අධ්‍යක්ෂ සංවේතන තියෙනවලු 50. එහෙනම් මේක වෙනත් ගෙවිය යුතු දෑ වෙන්න එපා. එන්න වාගේ සටහනට වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහන අංක 6. ඔයා දාලා තියෙනවා ටියුට් එකේ පිටු අංක 26. ටියුට් එකේ පිටු අංක 26 වෙනත් ගෙවිය යුතු දෑ කියලා තියෙනවා. අන්න එතන ලියන්නේ යටතේ ගෙවිය යුතු අධ්‍යක්ෂ සංවේතන කියලා 50. ගෙවිය යුතු අධ්‍යක්ෂ සංවේතන 50යි. දැන් ගෙවපු ටිකනේ පරිපාලන වියදම් වල තියෙන 850. එහෙනම් තව 50ක් ගෙවිය යුතුයි කියන්නේ පරිපාලන වියදම් වලට මේ 50 එකතු වෙන්න ඕන. එන්න වාගේ වියදම් විශ්ලේෂණ වගුවට. වියදම් විශ්ලේෂණ වගුවට එන්න පිටු අංක 23. වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න අධ්‍යක්ෂ සංවේතන කියලා. අධ්‍යක්ෂ සංවේතන කියලා පරිපාලන වියදම් වලට 50ක් දාන්න. පරිපාලන වියදම් වලට 50ක් දාන්න. පරිපාලන වියදම් වලට 50ක් දාන්න. දැන් මුළු අධ්‍යක්ෂ සංවේදන කීයක් එනවද? 900ක් එනවා. මොකද ගෙවලා තියෙනවා 850ක්, තව 50ක් ගෙවිය යුතුයි කියන්නේ සමස්ත වියදම 900යි. අධ්‍යක්ෂ සංවේදන විගණන ගාස්තු වගේ වියදම් අනිවාර්යයෙන්ම අනාවරණය කළ යුතු වියදම්. එහෙනම් බදු පෙර ලාභ සටහනෙත් මේක අනාවරණය කළ යුතුයි. ඒ පිටු අංක 23 මුඩ තියෙන බදු පෙර ලාභය කියන සටහන යටතේ ලියන්න අධ්‍යක්ෂ සංවේතන 900යි කියලා. අධ්‍යක්ෂ සංවේතන 900යි. ඒ ගැළපිල්ලම කියනවා ඉදිරියට ගෙවූ විගණන ගාස්තු 80ක් තියෙනවා කියලා. ඉදිරියට ගෙවලා කියන අපි වැඩිපුරත් එක්ක ගෙවලා. වැඩිපුර ගෙවලා නම් යම්කිසි වියදමක් ඒක අපිට ජංගම වත්කමක් බවට පත් වෙනවා. ජංගම වත්කම. එන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වලට පිටු අංක 24 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල තොගේ ලියලා තියෙනවා. ඊට යට රූලේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා ලියලා ඉන්නකො ඉස්සෙල්ලා. ඊට යට රූල යන තොගයට යට රූලේ වෙළඳ ලැබිය යුතු දෑ මේක සටහන් අංක 5 මම නම් කරලා තියෙනවා. එතන සටහන් අංක 5 කියලා දාගන්න. අන්න ඊට යට රූලේ ලියන්න. ඊට යට රූලේ ලියන්න ඉදිරියට ගෙවූ විගණන ගාස්තු 80යි. ලියන්න ඉදිරියට ගෙවූ විගණන ගාස්තු සටහන් වලට එහා පැත්තේ තීරුවට දාන්න 80ක්. දැන් බලන්න විගණන ගාස්තු ඔක්කොම ඒ ගැළපිල්ල කියනවා 430ක් ගෙවලා තියෙනවා කියනවා. මේ ගෙවපු ටික ඔක්කොම පරිපාලන වියදම් ඇතුලේ දාලා. හැබැයි මේ 430 ඇතුලේ 80ක් තියෙන ඉදිරියට ගෙවලානේ. වැඩිපුර ගෙවලානේ. වැඩිපුර ගෙවලා නම් ඒක මේ අවුරුද්දේ වියදමෙන් මොකද කරන්න ඕනි? අඩු කරන්න ඕනි. එහෙනම් වියදම් විශ්ලේෂණයේදී පරිපාලන වියදම් වලින් මේ 80 අපි මොකද කරන්න ඕනි? අඩු කරන්න ඕනි. එන්නවා පිටු අංක 23 වියදම් විශ්ලේෂණයට එන්න. වියදම් විශ්ලේෂණය ලියන්න විගණන ගාස්තු කියලා. වියදම් විශ්ලේෂණය ලියන්න විගණන ගාස්තු කියලා
පරිපාලන වියදම් තීරුවට වරහන් ඇතුලේ දාන 80ක්. පරිපාලන වියදම් තීරුවට වරහන් ඇතුලේ දානවා 80ක්. දැන් નિયમિત විගණන ගාස්තුව කීයද එන්නේ? දැන් ඔක්කොම මුදලින් ගෙවුවා 430ක්. 430 ඇතුලේ 80ක් වැඩිපුර ගෙවලා නම් තියෙන එක අයින් කරාම කාලච්ඡේදයට අදාළ විගණන ගාස්තුව වෙන්නේ 350යි. මේක අනිවාර්යයෙන්ම අනාවරණය කළ යුතු වියදමක්. ඔයා බදු පෙර ලාභ කියන සටහනේ එන්න බදු පෙර ලාභයේ සටහන අංක 1 බදු පෙර ලාභ සටහනේ ලියන්න විගණන ගාස්තු 350යි කියලා. විගණන ගාස්තු 350යි. right. එතකොට අපි දෙවෙනි ගැළපිල්ල කරලා ඉවරයි. දැන් අපි එනවා තුන්වෙනි ගැළපිල්ල කරන්න. බලන්න. 2020 3.31 දිනට සිටි 40000ක වටිනාකමක් ඇති වෙළඳ ණය ගැතියෙකු බුන්වත් වී ඇති බව අධිකරණයේ විසින් 2020 4.20 දින තීන්දුව කරන ලදී. සමාගමේ මූල්‍ය ප්‍රකාශන සඳහා අධ්‍යක්ෂ අනුමැතිය 2020 7.15 දින ලබා දෙන ලදී. එමෙන්ම 2020 3.31 දිනට පවතින වෙළඳ ණය ගැති ශේෂය මත 5% හානි කරන අලාභ සඳහා ප්‍රතිපාදනයක් කළ යුතුය. හරි. එතකොට මේක LKS 10 අපිට තියෙන ගිණුම් කරන ප්‍රමිතියක් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 10 වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු ඇතිවන සිද්ධීන් කියලා ප්‍රමිතියක් තියෙනවා. මේක වෙනම ඉගෙන ගන්න ඕනි පාඩමක්. දැන් අද මම ඉව සාකච්ඡා කරන්නේ අපි මේ සමාගම් සෙමින එකක් කරන නිසා විශේෂයෙන්ම දැන් අපේ පේපර් ක්ලාස් එක මාර්තු මාසේ 12 වෙනිදා තමයි මම පටන් ගන්න හිතන් ඉන්නේ. ඒකට ඒකේ වැඩි විස්තර වාට දැනගන්න පුළුවන් මේ පහලින් තියෙන WhatsApp අංකෙට. පහලින් වාට දැන් නම්බර එකක් පේනවා. අන්නේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා. මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට මේ පාඩම් ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. LKS 10 වාර්තා කරන කාලච්ඡේදයෙන් පසුව සිදුවීම් ඊට පසුව ඒ ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක සමගාමීව ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට කැමති නම් ඒ පහලින් දිස් වෙන WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් එවන්න පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න කැමතියි කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ මම නොමිලේ කරන්නේ. ඔයාගෙන් කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඔයාලට ප්‍රශ්න පත්‍රේ ලබා දෙනවා. PDF එකක් විදිහට තමයි මුලින්ම ලබා දෙන්නේ. පසුව ප්‍රශ්න පත්‍ර මම ගෙදරට එවන්න කටයුතු කරනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඔයාලට සහභාගී වෙලා බලන්න පුළුවන් අපේ වැඩපිළිවෙල කොහොමද යන්නේ කියලා. කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඉතින් ප්‍රශ්න පත්‍ර පන්තිය තුලදී මම සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දෙකක් ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ ලියන ප්‍රශ්න පත්‍රයේ හදනවා. මාසෙට ප්‍රශ්න පත්‍ර එතකොට 8ක් කෙරෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීම සමගම සාකච්ඡා කරනවා. ඒක විශේෂ ක්‍රමවේදයකට යන පන්තියක්. ඉතින් ඒකට සහභාගී වෙන්න කැමති නම් අනිවාර්යෙන් පහළ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. හරි. දැන් මෙතන අපි ගැළපිල්ලට එමු. දැන් මේක මේ LKS 10 කියන ප්‍රමිතෙන් ආපු ගැළපිල්ල. වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. දැන් අපි ඉන්න ගිණුම් වර්ෂය කවදද බලන්න මේ? අපි ඉන්නේ මෙන්න මේ ගිණුම් වර්ෂයේ. මෙන්න මෙහෙම මම නිකන් ඉරක් ගහලා පෙන්නුවොත් මේ අපි ඉන්න ගිණුම් වර්ෂය පටන් ගන්නෙ 2019 4.1. 2019 4.1 තමයි මේ ගිණුම් වර්ෂය පටන් ගන්න. ඉවර වෙන්නේ 2020 3.31. හරි. මෙදා තමයි අපේ ගිණුම් වර්ෂයේ අවසාන දිනේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ වාර්තා කරන කාලය. මේකට තමයි අපි කියන්නේ වාර්තා කරන කාලය කියලා කියන්නේ මේකට. වාර්තා කරන කාලය. මෙතෙන් දැන් ගිණුම් වර්ෂය ඉවර වුණාට මේ ගිණුම් ප්‍රකාශන හදලා දැන් මූල ප්‍රකාශන හදන්නේ මේන් පස්සේ. මේ අපි ඉන්න ගිණුම් කාලච්ඡේදයට අදාළ මූල ප්‍රකාශන හදන්න පටන් ගන්නේ 3.31 පස්සේ. මේ ටික හදලා මේවා අනුමත කරන්න අධ්‍යක්ෂකවරුන්ට දෙන්න ඕනේ. මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරුන් අනුමත කරාට පස්සේ තමයි ඒක වළංගු මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් බවට පත් වෙන්නේ. මේ ගැළපිල්ල කියනවා අධ්‍යක්ෂකවරු මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ 7.15 වල. ඒ කියන්නේ 7.15 අනුමත කරන්නේ 7.15.
එතකොට මේ කාලය තුල තාම මේ මූල අපේ කලින් ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ මූල ප්‍රකාශන හදනවා මේ කාලය තුල. මේ කාලය තුල හදනවා. මෙන්න මේ කාලය තුල විවිධ සිද්ධීන් වෙනවා. විවිධ ගනුදෙනු වෙනවා. මේ ගිණුම් කාල පරිච්ඡේදය වුණාට පස්සේ මේක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන නැත්නම් මූල්‍ය ප්‍රකාශන හදන අවසාන දිනය. මේක තමයි අධ්‍යක්ෂ අනුමැතිය ලැබෙන දිනය. මේ කාලච්ඡේදයේ අතර විවිධ ගනුදෙනු හා සිද්ධීන් වෙනවා. මෙන්න මේ සිද්ධීන් වල ඇතැම් ගනුදෙනු ඇතැම් සිද්ධීන් මේ ගිණුම් කාල පරිච්ඡේදයට අපි ගලපනවා. මොකද තාම මේ අවුරුද්දේ මූල ප්‍රකාශන හදන ගමන් ඉන්නේ. එතකොට මේ කාලච්ඡේදය තුල ඇතිවන සමහර සිද්ධීන් අපි මේ මූල ප්‍රකාශන වලට ගලපනවා. සමහර ඒවා මේ මූල ප්‍රකාශන වලට ගලපන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ මූල ප්‍රකාශන වලට තමයි ගලපන්නේ. ඒක නිසා මෙතනින් ඇතිවෙන සිද්ධීන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ගලපන සිදුවීම්. අනිත් එක තමයි නොගලපන සිදුවීම්. ගලපන සිද්ධියක් කියලා කියන්නේ මෙන්න මේ කාලච්ඡේදය තුල ඇතිවන යම්කිසි සිද්ධියක් සඳහා මෙදාට සාක්ෂි සැපයීමක් සිදු වෙනවා නම් අන්න ඒක මෙදාට ගලපන සිද්ධියක් බවට පත් වෙනවා. එහෙම මෙදා වෙන සිද්ධියක් සම්පූර්ණයෙන්ම මේ මූල තත්ත්ව ප්‍රකාශයෙන් පසු ඇති වෙච්ච තත්වයක් නම් නිරූපණය කරන්නේ. ඒක අපි මේ වාර්තා කරන කාලච්ඡේදයට ගලපන්නේ. මේක හොඳින් පැහැදිලි කරන්න සම්පූර්ණ පාඩම ඉගෙන ගන්න වෙනවා. දැන්ට අපිට කාලේ නැහැ. මම දැන්ට තේරෙන්න කියන්නේ. මේ ගැළපිල්ල කියන්නේ මෙන්න මේ අපේ මූල්‍ය වර්ෂයේ අවසාන දිනේ. ඒ කියන්නේ 2020 3.31 දින 40000ක ණයගැතියෙක් ඉන්නවා. 2020 3.31 දින 40000ක ණයගැතියෙක් ඉන්නවා. මෙයා බුන්වත් උනා කියලා. ඒ කියන්නේ මෙයාට සල්ලි ගෙවා ගන්න බෑ. බංකොලොත් වෙච්ච පුද්ගලයෙක් කියලා අධිකරණය 4.20 තීන්දුව කරනවා. 4.20 කියන්නේ මෙන්න මේ හරිය වගේ. මෙදාට අධිකරණය තීන්දුව කරනවා මෙන්න මෙදාට හිටපු මේ 40000ක ණයගැතියා බුන්වත් පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ බොල් ණයක් බවට පත් වෙනවා. හැබැයි මෙයා දැන් 2020 3.31 වෙද්දි බොල් ණය වෙලා නැහැ. එදාට හොඳට ඉන්න ණයගැතියෙක්. හැබැයි 4.20 වෙද්දී අධිකරණයේ තීරණය කරනවා මෙයාගේ මුදල් අය කරගන්න බෑ මෙයා බුන්වත් වෙච්ච පුද්ගලයෙක් කියලා. ගිණුම් වර්ෂයෙන් පස්සේ හැබැයි වෙන්නේ. මං අහන්නේ දැන් මෙදානේ අපි දැනගන්නේ බොල් ණය වෙනවා කියලා. හැබැයි තාම ගිණුම් ටික හදන ගමන් ඉන්නේ. අපි මේක අපි දැන් ගිණුම් හදන කාලච්ඡේදයට බොල් ණය කියලා ගලපන්න ඕනද? ඊළඟ අවුරුද්දට බොල් ණය කියලා දාන්න ඕනද? මෙන්න බලන්න. අපිට මෙතෙන්දී ගිණුම් කරන සංකල්ප පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙනවා. අපි ඉගෙනගෙන තියෙන ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය කියන්නේ දන්නා හා නොදන්නා සියලු වියදම් ලාභයෙන් වියදම් ලෙස අඩු කරන්න ඕනේ. නැත්නම් ලාභයේ අධි탁සේරු වීම වැළකෙන අයුරින් කටයුතු කරන්න ඕනේ. ගැළපුම් සංකල්පය කියලා සංකල්පයක් ඉගෙනගෙන තියෙනවා. ඒක ඉගෙන ගත්තේ යම්කිසි කාලච්ඡේදයක ආදායම් විපීම මගින් ඇතිවෙන වියදම් එම කාලච්ඡේදයේම වියදමක් ලෙස හඳුනා ගන්න ඕනේ. දැන් මෙදාට ණයගැතියෙක් ඉන්නේ මේ අවුරුද්දේ විකුණුම් කරපු නිසා නේද? මේ අවුරුද්දේ විකුණුම් කරපු නිසා තමයි මෙදාට ණයගැතියෙක් ඉන්නේ. එහෙනම් විකුණුම් ආදායම අපි හඳුනාගෙන තියෙන්නේ 2019 20 වර්ෂයට. මෙයා බොල් ණය වෙන්නේ ඊළඟ අවුරුද්දේ වුණාට මේ ගැළපුම් සංකල්පය අනුව මේ බොල් ණය වියදමක් ආදායම් හඳුනා ගන්නා කාලච්ඡේදෙම වියදමක් වශයෙන් සලකන්න ඕනේ. එහෙනම් හොඳම දේ කාලච්ඡේදයෙන් පසු ඇති වුණා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන දිනෙන් පසු ඇති වුණා බොල් ණය වියදම මෙදාට අපි ගිණුම් ගත කරන්න ඕනේ. මොකද 3.31 ඉන්න ණයගැතියෙක් තමයි බොල් ණය බවට පත් වෙන්නේ. හැබැයි බැරි වෙලාවත් 3.31න් පස්සේ ඇති වෙච්ච ණයගැතියෙක් නම් බොල් ණය වෙන්නේ. 3.31න් පස්සේ ඇති වෙච්ච ණයගැතියෙක් නම් බොල් ණය වෙන්නේ. මේ මූල්‍ය ප්‍රකාශන වලට බොල් ණය ගලපන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක ගලපන්න අවශ්‍ය වෙන්නේ ඇයි? 3.31 ඉන්න ණයගැතියෙක් තමයි 4.20 බොල් ණය බවට පත් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ 40 බොල් ණයක් විදියට ගිණුම් ගත කරන්න ඕනේ. හරි. එහෙනම් වාට ඒක තේරෙනවා. දැන් අපි මේක අපේ සමාගම් මූල්‍ය ප්‍රකාශන වල ගලපමු. දැන් මේ 40 අනිවාර්යයෙන්ම බොල් ණය විදියට කපා හරින්න වෙනවා. ඒක මතක තියාගන්න.
right. ඉස්සෙල්ලම ඔයා බලන්න ශේෂ පිරික්සුමේ බලන්න ඔයාගේ ගානේ ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු දෑ කීයක් තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා 2440ක්. එන්න ඔයාගේ සටහනක් ඔයාගේ සටහන් තියෙනවා පිටු අංක 25 සටහන් අංක 4 තියෙනවා. පිටු අංක 25 සටහන් අංක 4 භාවිත අයිතිය සහිත සටහන් අංක 5 වෙළඳ ලැබිය යුතු දෑ කියලා සටහනක් තියෙනවා. අන්න එතන මුලින්ම ලියන්න. මේ වෙළඳ ලැබිය යුතු දෑ කියන සටහනේ වා මුලින්ම ලියන්න ඕනි 2020 3.31 ශේෂය අපිට දීලා තියෙනවා ශේෂ පිරික්සුමේ 2440ක් තියෙනවා. දැන් මෙතන බොල්ලේ කපා හරින්න ආවා 40ක්. ඒ කියන්නේ හානි කරන කපා හැරීමක් තියෙනවා. නැත්නම් බොල් ණය හානි කරන කපා හැරීමක් තියෙනවා 40ක්. ඒක අඩු වෙනවා මෙතන. 40ක් තියෙනවා. දැන් මේක පෙරවැඩ ගිණුමකින් කරමු. මොකද හානි කරන අලාභ ප්‍රතිපාදනයකුත් තියෙන නිසා එන්න බලන්න වාගේ පෙරවැඩ මං ගිණුමක් දාලා තියෙනවා පිටු අංක 26. පිටු අංක 26 පෙරවැඩ යටතේ හානි කරන අලාභ රුපියල් 1000 කියලා තියෙනවා. අන්න එතනේ ගිණුම නම් කරන්න හානි කරන අලාභ ප්‍රතිපාදන ගිණුම. මම මේක නිකන් රූල් කරලා පෙන්නනවා. හානි කරන අලාභ ප්‍රතිපාදන හානි කරන අලාභ ප්‍රතිපාදන. දැන් මේ කපාහරන 40 අපි බොල ණය 40ක් කපාහරනවානේ. අපිට ඕන එක වෙනම වියදම් වගුවේ ලියන්නත් පුළුවන්. නමුත් මම මේ හානි කරන අලාභ ප්‍රතිපාදන ගිණුමට මේක දානවා. වෙළඳ ලැබිය යුතු දෑ බැර හානි කරන අලාභ ප්‍රතිපාදන හර. මම මේ ගිණුමට හර කරනවා වෙළඳ ලැබිය යුතු කියලා 40ක් හර කරනවා. දැන් ඔයා බලන්න ශේෂ පිරික්සුමේ බලන්න මේ අවුරුද්ද පටන් ගන්න දවසේ හානි කරන අලාභ ප්‍රතිපාදනයක් තියනවද කියලා. හානි කරන අලාභ ප්‍රතිපාදනයක් අවුරුද්ද පටන් ගන්න දවසේ තියනවද කියලා ශේෂ පිරික්සුමේ බලන්න තියෙනවා. මැද්දේ හරිය තියෙනවා. හානි කරන අලාභ ප්‍රතිපාදනය කියලා තියෙනවා 19.41 100ක්. ඒක තමයි මේ හානි කරන අලාභ ප්‍රතිපාදන ගිණුමේ ආරම්භක ශේෂය වෙන්නේ. ඒ කියන්නේ බැර පැත්තේ ආරම්භක ශේෂය දාන්නේ. බැර පැත්තේ දාන්න ඕනි ශේෂය ඊගේ කියලා 100ක්. 100ක් දාන්න. දැන් මේගොල්ලෝ මේ අවුරුද්ද අවසානයේ 5% වෙන් කරනවා කියනවා හානි කරන අලාභ. මෙන්න බලන්න. දැන් වායන ආපවල සටහනට. සටහනේ දැන් 2440න් 40ක් ගියාම 2400ක් එන්න එපා. අන්න ඒකට තමයි 5% වෙන් කරන්නේ. එතකොට අපි බලමු 2400ට 5% කියන්නේ කීයද? 2400 100න් 5යි. ඒ කියන්නේ 120ක් තමයි අවුරුද්ද අවසානයේ හානි කරන අලාභ වෙන් කරන්නේ. එහෙනම් ඒක මේ සටහනෙන් අයින් කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. එතන සටහනේ අඩු කිරීම ලකුණු දාලා ආපහු ලියන්න. හානි කරන ප්‍රතිපාදන 120ක් වරහන් ඇතුලේ ලියන්න. ඒ 120ම තමයි. මොකද මේක තමයි අවුරුද්ද අවසානයේ හානි කරන අලාභ ප්‍රතිපාදනය. ඒකම තමයි ඔයාගේ පෙරවැඩ හානි කරන අලාභ ප්‍රතිපාදන ගිණුමේ අවසාන ශේෂයේ බවට පත් වෙන්නේ. ඔයා පෙරවැඩ ගිණුම යටින් එකතු කරලා රූල් කරලා හරපැත්ත එකතු රූල් ටුටින් තමයි පාගේ ශේෂය දාන්නේ 120ක් දාන්න. දැන් අපිට පුළුවන් මේ ගිණුම තුලනය කරන්න. අපි තුලනය කරමු හරපැත්ත වැඩි 120යි 40යි කියන්නේ 160යි. ඒක බැර පැත්තෙත් ලියනවා 160න් 100ක් ගියාම 60ක් එනවා. මේක තමයි ලාභාලාභ ගිණුමට යන්නේ. වියදමක් වශයෙන් යන්නේ මේ 60. ඕනනම් ඔයාලට පුළුවන් 40ක් වෙනම ලියලා මෙතන උන වෙන් කිරීම 20 කියලා ලියන්නත් පුළුවන්. මං කරේ එකටම මේක වගුවෙන් ගත්ත 60ක් වියදම. එන්නවාගේ වියදම් විශ්ලේෂණ වගුවට පිටු අංක 23 වියදම් විශ්ලේෂණ වගුවට එන්න. වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න හානි කරන අලාභ කියලා. වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න හානි කරන අලාභ කියලා බෙදා හැරීමේ වියදම් වලට 60ක් දාන්න. බෙදා හැරීමේ වියදම් වලට 60ක් දාන්න.
මේක විශේෂ වියදමක්. ඒ කියන්නේ බදු පෙරලාභ සටහන තුල අනිවාර්යයෙන්ම අනාවරණය කළ යුතු වියදමක්. එහෙනම් එන්න වාගේ බදු පෙරලාභ සටහනට සටහන් අංක 1 බදු පෙරලාභය ඒකෙත් ලියන්න හානි කරන අලාභ කියලා 60ක්. හානි කරන අලාභ කියලා 60ක් ලියන්න. දැන් නැවත අපි එනවා වෙළඳ ලැබිය යුතු දෑ සටහන ඉවර කරන්න මේ. අපි දැන් මේකේ උත්තරේ ගමු. 2440න් 40ක් ගියාම 2400යි 2400 120ක් ගියාම 2280යි. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ අවසාන ශේෂ වෙනවා කීයක්ද? 2280ක්. ඒක තමයි 2020 3.31 ධාරණ අගය. එහෙම ලියවනම් හරි. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරි මේක තමයි ඒතර අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්න ඕනේ 2280. එන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට පිටු අංකය 24 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වල තොගයට යට රූලේ අපි ලියලා තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා සටහන් අංකයේ 5 දාලා එතන ඉස්සරහ ලියන්න 2280යි 2280යි right. ඔන්න එන අපි තුන්වෙනි ගැලපිල්ලක් කරලා ඉවරයි. දැන් අපි එන්නේ ඊළඟ ගැලපිල්ල දීපල පිරියතු උපකරණ ගැලපිල්ල. හරි. දැන් අපි කල්පනාවෙන් කරමු 4 දීපල පිරියතු උපකරණ ගැලපිල්ල. එතන දෙනවා 2020 3.31 දිනට සමාගමේ දීපල පිරියතු උපකරණ සංයුතිය පහත පරිදි වේ. මේ තියෙන අවුරුද්ද අවසානයේ තියෙන දීපල පිරියතු උපකරණ සංයුතිය. ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ කල්බදු රතේ තියෙනවා. ඒවා සමුච්චිත ෂය දීලා තියෙනවා. එතකොට මේ අවුරුද්ද අවසානයේ සමුච්චිත ෂය නම් දෙන්නේ මේ අවුරුද්ද ෂය ටිකත් මේක ඇතුලේ තියෙනවා. මතක තියාගන්න. ඊළඟට ෂය අනුපාත ටික දීලා තියෙනවා. යටින් කියනවා සියලුම දීපල පිරියත සහ උපකරණ පිරිවැය මත සරලමා ක්‍රමයට වාර්ෂිකව ෂය කරයි. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂය කර ඇත. සියලුම දීපල පිරියත සහ උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිතා කරයි කියලා කියනවා. හරි. පස්වෙනි එක බලන්න. සමාගම සතු ගොඩනැගිලි 2020 3.31 හරි. අපි මෙහෙම කරමුකෝ. අපි ඉස්සෙල්ලා දැන් මාත් ඔයාලා එක්කම කරනවා. ඔයාලට නම් මේක මම ආකෘතිය කෙලින්ම රූල් කරලම දීලා තියෙනවා. මම මේ ආකෘතියට අග්ගාලා බෝඩ් එකේ දාගන්නම්. අපි ඊට පස්සේ දීපල පිරියත ගැලපිල්ල කරමු. right. දැන් මම මේ ආකෘතියම මෙතන රූල් කරගන්නම් දීපල පිරියත උපකරණ ආකෘතිය. අපිට දෙන්නේ මුලින්ම පිරිවැය නැත්නම් ප්‍රත්‍යාගන අගය කියලා දෙනවා. ඊට පස්සේ ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ. ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ එකතු. හරි. ඊට පස්සේ අපි දැන් මෙතන මුලින්ම 2019 4.1 ශේෂ හරි අපි දැන් ආකෘතිය රූල් කරගෙන තියෙනවා. ඔයාගේ ටියුට් එකේ ආකෘතිය දීලා තියෙනවා. දැන් අපි ගැලපිලිත් එක්ක මේක කල්පනාවෙන් කරමු. අපි යමු අපේ හතරවෙනි ගැලපිල්ල දීපල පිරිත් උපකරණ. උන් අපිට සංයුතිය දීලා තියෙනවා. අපි දැන් මේක දාන්න යන්නේ අපි ඉතුරු ගැලපිලිත් කියවන ගමන් තමයි මේක කරන්න යන්නේ. හරි. අපිට දැන් පස්වෙනි ගැලපිල්ල කියනවා සමාගම සතු ගොඩනැගිලි 2020 3.31 දින ලක්ෂ 80කට ස්වාධීන තක්සේරුකරුවෙකු විසින් ප්‍රත්‍යාගනය කරන ලදී. මෙම ගොඩනැගිලි මීට පෙර වර්ෂයක ප්‍රත්‍යාගනයෙන් ඇති වූ ප්‍රත්‍යාගන අලාභය රුපියල් ලක්ෂ 2කි.
දෙවනවර ප්‍රත්‍යාගනට අදාළ කිසිවක් පොත්වල ගලපා නොමැත. ගොඩනැගිලි මේ අවුරුද්ද අවසානයේ තමයි 8000කට ප්‍රත්‍යාගනය කරන්නේ. හරි. දැන්ට ගොඩනැගිලි තියෙනවානේ පිරිවැය 8500ක්. මේකනේ එතකොට මේ අවුරුද්ද පටන් ගද්දි තියෙන්නේ නැත්තේ. ඒක නිසා අපේ දේපල පිටිය සටහනේ 2019 4.1 ශේෂ මේ පිරිවැය යටතේ ගොඩනැගිලි වල ආරම්භක ශේෂය දානවා මම 8500ක් කියලා. ඒ ආරම්භයේ තිබ්බ ගන්න. දැන් සමුච්චිත ෂය බලන්න ගොඩනැගිලි වල කීයක් තියෙනවද ටියුට් එකේ? 850ක් තියෙනවා. මේ 850 කියන්නේ මේ අවුරුද්ද ෂය ටිකක් එකතු වෙලා ආපු ගාන. අපිට බලන්න ටියුට් එකේ තියෙනවා ගොඩනැගිලි ෂය කරන්නේ 5% ගාන. එහෙනම් මේ අවුරුද්දලා ෂය කරන්නේ නැති නේද 8500ට 5%? 8500ට 5%ක් බැලුවාම එනවා 425. එහෙනම් මේ 850 සමුච්චිත ෂය ඇතුලේ 850 සමුච්චිත ෂය ඇතුලේ 425ක් තියෙන මේ අවුරුද්දේ ෂය. එහෙනම් ඉතුරු 425 850 වෙන්නේ 425ව දෙකක්නේ. එක 425ක් තියෙන මේ අවුරුද්දේ ෂය නම් ඉතුරු 425 තමයි ආරම්භක ෂය ශේෂය වෙන්නේ. එහෙනම් බලන්න මම ලියන හැටි මේ සමුච්චිත ෂය වල 2019 4.1 ශේෂයේ විදියට ගොඩනැගිලි වල ලියනවා 425. කාලච්ඡේදයේ ෂයක් ලියනවා 425. මොකද මේගොල්ලෝ මේ අවුරුද්දට ෂය කරලා තියෙන්නේ. මේ දෙකම එකතු වෙලා තමයි 850 කියලා ඔය ටියුට් එකේ සමුච්චිත ෂය කියලා තියෙන්නේ. හරි. දැන් මේ අවුරුද්දේ ෂය කරලා තියෙනවා මේගොල්ලෝ මේ අවුරුද්ද අවසානයේ මේ ගොඩනැගිලි 8000කට ප්‍රත්‍යාගනය කරනවා. 8000කට ප්‍රත්‍යාගනය කරනවා. හරි. දැන් අපි ප්‍රත්‍යාගනය කිරීම කරමු. හරි. මතක තියාගන්න ප්‍රත්‍යාගනය කරද්දී කරන පළවෙනි පියවර තමයි මේ ගොඩනැගිලි වල සමුච්චිත ෂය ටික මෙතෙක් කරලා තියෙන සම්පූර්ණ ෂය ටික මෙතනින් අයින් කරලා ගොඩනැගිලි වල පිරිවැයනුත් අයින් කරන්න ඕනේ. එහෙනම් මෙතන 850ක් නේද එන්නේ? මෙන්න මෙතන ප්‍රත්‍යාගන ෂයවත් කිරීම කෙලින් 850ක් දාන්න වරහන් ඇතුලේ. එතකොට මෙතනින් අඩු වෙලා මේක බිඳුව වෙනවා. ඒ 850ම උඩ කොටසේ මේ උඩ කොටසෙත් අපි අඩු කිරීමේ ලකුණ දාලා තියෙනවා ප්‍රත්‍යාගන ෂය කියලා. එතනක් දානවා වරහන් ඇතුලේ 850. ඔන්න පළවෙනි පියවර. මෙතෙක් ෂය ටික ඉවත් කරා. දැන් බලනවා 8500න් 850ක් ෂය අයින් වුණාම 8500න් 850ක් ෂය අයින් වෙනවා. බලමු 8500න් 850ක් අයින් කරාම කීයද මේ? මෙතන නිකන් ලියන්න. 8500න් 850ක් අයින් කරනවා. බිංදුවයි 10න් 5ක් 5යි 4න් 8ක් බෑ 14න් 8ක් 6යි මෙතන 7යි 7650යි. 7650යි මෙතන සුද්ධාගේ එන්නේ. මේ 7650 ගොඩනැගිල්ල 8000කට ප්‍රත්‍යාගනය කරනවා. 7650 8000කට ප්‍රත්‍යාගනය කරනවා කියන්නේ 350කින් ගොඩනැගිල්ල වැඩි වෙනවා. එහෙනම් මේක ප්‍රත්‍යාගන ලාභයක්. ගොඩනැගිල්ලට එකතු වෙන්න ඕනි මේ. මෙතන මේ ප්‍රත්‍යාගනය කියන එක ඉස්සරහින් ගොඩනැගිලි තීරුවට දානවා 350යි. 350යි. ප්‍රත්‍යාගන ලාභය පළමු වතාවට නම් ඇති වෙන්නේ. ප්‍රත්‍යාගන ලාභය පළමු වතාවට නම් ඇති වෙන්නේ දිස්සටහන් තමා ගොඩනැගිලි ගිණුම හර ප්‍රත්‍යාගන සංචිත බැර. එහෙම නැත්නම් වෙනත් විස්තීර්ණ ආදායම් බැර. නමුත් මේ ගැළපිල්ල කියනවා මේ ගොඩනැගිල්ල කලින් වර්ෂයක ප්‍රත්‍යාගනය කළ 200ක අලාභයක් තිබිලා තියෙනවා. එහෙනම් අපිට LKS 16 ප්‍රමිත කියනවා දෙවනවර ප්‍රත්‍යාගනයෙන් ලාභයක් ආවොත් කලින් අවුරුද්දක ප්‍රත්‍යාගන අලාභයක් තියෙනවා නම් මේ අවුරුද්දේ ලැබෙන ලාභයෙන් අර අලාභය හිලව් කරගන්න ඕනේ. තව ඉතුරුවක් වෙනවා නම් ඒක තමයි වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්නේ. මේ බලන්න. මේ අවුරුද්දේ දැන් 350ක ප්‍රත්‍යාගන ලාභයක් ආවට කලින් අවුරුද්දක 200ක අලාභයක් තියෙනවා. ඒ අලාභය කලින් අවුරුද්දේ වෙනත් වියදම් වල ලියන්න ඇති. ඒක හිලව් කරනවා කියන්නේ මේ අවුරුද්දේ වෙනත් වියදම් වලින් ඒ 200 අයින් කරන්න ඕනේ. කලින් අවුරුද්දේ වෙනත් වියදම් වල 200ක් ලිව්වා අලාභය කියලා ප්‍රත්‍යාගන අලාභයක් කියලා. මේ අවුරුද්දේ ඒක හිලව් කරනවා කියන්නේ වෙනත් වියදම් වලින් ඒ 200 අඩු කරන්න ඕනේ. එන්න වාගේ වියදම් විශ්ලේෂණ වගුවට පිටු අංක 23 වියදම් විශ්ලේෂණ වගුවට එන්න
වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභය කියලා ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභය කියලා ලියන්න වරහන් ඇතුලේ 200ක් ලියන්න. එතකොට මේකෙන් 200ක් අපි හිලව් කරාම තව 150ක ලාභයක් තියෙනවා, අතිරික්තයක් තියෙනවා. ඒක ලියන්න ඕනේ ඔයාගේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ. එන්න ඔයාගේ ලාභ හෝ අලා ප්‍රකාශනයේ පිටු අංක 22 ලාභ හෝ අලා ප්‍රකාශනයේ යටම වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ඉරක් ගහලා තියෙනවා. ඒක යටතේ ලියන්න ඕනේ. උතන ඉඩ මදි. පොඩ්ඩක් අස්සෙන් පොඩියට ලියන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභය කියලා 150ක් දාන්න කෙරවලේ තීරුවට. 150ක් දානවා කෙරවලේ තීරුවට. හරි. ඊළඟට අපි එනවා 6 වෙනි ගැළපිල්ලට. ඉහත කාර්යාල උපකරණ තුල 2019 10යි දින අත්පත් කරගත් 100ක පිරිවැය වන කාර්යාල උපකරණ ඇතුළත් වේ. නමුත් ප්‍රවර්තන වර්ෂයේ ෂය ගණනය කිරීමේදී මේ මගහැරී ඇත. කාර්යාල උපකරණ ඇතුලේ තියෙනවලු මේ අවුරුද්දේ අලුතෙන් ගත්ත 100ක වගාන කාර්යාල උපකරණ කීයක් තියෙනවද අපේ ටියුට් එකේ පිරිවැය? 600ක් තියෙනවා. 600 ඇතුලේ 100ක් තියෙන්නේ මේ අවුරුද්දේ ගත්තේ වල. එහෙනම් ආරම්භයේ තියෙන්නේ නැත්තේ 500යි නේද? ඔන්න මන් දානවා 2019 4.1 ශේෂවල කාර්යාල උපකරණ වල ආරම්භක ශේෂය 500යි. අලුතෙන් ගත්ත 100 මල් ලියන්නේ අත්පත් කර ගැනීම ඉස්සරහන් 100. තේරුණා නේද? ඔක්කොම 600ක් තිබ්බට 100ක් මේ අවුරුද්දේ අරන් තියෙන. එහෙනම් අවුරුද්ද පටන් ගන්න දවසේ තියෙන්නේ නැත්තේ 500යි. අලුතෙන් ගත්ත 100 යටින් අත්පත් කර ගැනීම කියලා එකතු කරනවා. හරිද? දැන් නමුත් මේ අවුරුද්දේ ෂය බලද්දී මේ අලුතෙන් ගත්ත 100 මගහැරිලා. හරි. අපි බලමුකෝ මේ අවුරුද්දේ ෂය කියලා මේගොල්ලෝ කීයක්ද දාන්න නැත්තේ? මෙයාලා කාර්යාල උපකරණ ෂය කරන්නේ 10% ගන්න. එතකොට මේ 500ට තමයි බලලා තියෙන්නේ. මොකද මේක මගහැරලානේ. 500ට 10ක් බලලා 50ක් තමයි මේ අවුරුද්දේ ෂය කියලා ගිණුම්ගත කරලා තියෙන්නේ. එහෙනම් ওই කාර්යාල උපකරණ වල සමුච්චිත ෂය 250 ඇතුලේ 50ක් තියෙන මේ අවුරුද්දේ ෂය. එහෙනම් ආරම්භයේ තියෙන්නේ නැති මේ 19 4.1 තියෙන්නේ නැති ෂේෂය 200ක්. ඇයි 50ක් මේ අවුරුද්දේ ෂය කියලානේ දාලා තියෙන්නේ. ආරම්භයේ තියෙන්නේ නැති ඒතකොට 200ක්. හැබැයි 50 කියන්නේ මේ 500ට 10ක්. 50 කියලා මේ අරන් තියෙන්නේ 500ට 10ක් බලලා 50යි කියලා එතන ෂය අරන් තියෙනවා. නමුත් ඒක නෙමෙයිනේ හරි ෂය වටිනාකම. අලුතෙන් ගත්ත 100ට 10 ගානේ හැබැයි ඒක මාස ගානකටයි බලන්න තියෙන්නේ. මොකද ගත්ත දිනේ බලන්න ඕනේ. බලන්න කාර්යාල උපකරණ අලුතෙන් අරන් තියෙන්නේ 100 10යි 1. අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 3.31. 10යි 1 ඉඳන් 3.31කට මාස 6යි තියෙන්නේ. එහෙනම් මේකට 10ක් බලලා අපෝ 12න් 6න් වැඩි කරන්න ඕනේ. මොකද මාස 6ක බලන්න. 100ට 10ක් කියන්නේ 10යි. ඒකෙන් 12න් 6ක් කියන්නේ 5යි. එහෙනම් මේ කාර්යාල උපකරණ වල ඇත්තටම ෂය එන්න ඕනේ 55. එහෙනම් මෙතන කාලච්ඡේදයේ ෂය ඉස්සරහන් දාන්න 55යි. 55. හැබැයි 50ක් දැන්නම ගිණුම්ගත කරලානේ තියෙන්නේ පරිපාලන වියදම් වල. එහෙනම් මදිපාඩුව 5 විතරයි වියදම් විශ්ලේෂණය තුල ලියන්න ඕනේ. වියදම් විශ්ලේෂණය තුල ලියන්න ඕනේ මේ මදිපාඩුව 5 පමණයි. එහෙනම් එන්න අපේ වියදම් විශ්ලේෂණ වගුවට පිටු අංක 23 වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න කාර්යාල උපකරණ ෂය කියලා පරිපාලන වියදම් වලට 5ක් දාන්න. කාර්යාල උපකරණ ෂය පරිපාලන වියදම් වලට 5ක් දාන්න. right. අපි එනවා ඊළඟ ගැළපිල්ලට 7 සමාගම විසින් දැන් කල්බදු ගැළපිල්ල තියෙන්නේ. ඒක නිසා වෙන ගැළපිල්ල නැහැ. එහෙනම් අපි ඊටු ටික මේකේ දාගෙන ඉවර කරලෙමුකෝ. ඉඩම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉඩම් පිරිවැය 12000මයි ෂය කරන්නේ. අලුතෙන් අරගෙනත් නැහැ. එන ඔච්චරයි තියෙන. අපි දැන් මේක ඉවර කරගමු මේක. ඔන්න බාන ඉවර කරන්නේ. ඉඩම මේ ගානමයි. එතකොට මෙතන එකතුවක් දෙන්නේ 12000මයි. මෙතන ෂය මොනවත් නැහැ. එතකොට ධාරණාගියත් යටින් එන්නේ 12000මයි. ගොඩනැගිලි ගත්තාම මෙතන එකතු වෙනවා 8000යි. මෙතන බිඳුවයි. එතකොට ධාරණාගිය එන්නේ 8000මයි.
ඊට පස්සේ මෙතන 500යි 100 එකතු වුණාම 600ක් එනවා. මෙතන 200යි 55 එකතු වුණාම 255ක් එනවා. 600න් 255 අඩු කරලා තමයි ධාරණගය ගන්න. එතකොට 600න් 255ක් ගියාම 345ක් එනවා ධාරණගය. ඊට පස්සේ එකතු අපි දැන් හරහටත් ගමු ඉස්සෙල්ලා 12000යි 8500 කියන්නේ 20500. ඒකට 500ක් එකතු වුණාම 21000යි. මෙතන 100යි. මෙතන 350යි. මෙතන වරහන් ඇතුලේ 850යි. මෙතන 200යි 425යි කියන්නේ 625යි. මෙතන 425ට 55ක් එකතු වුණාම 480යි. මෙතන 850 වරහන් ඇතුලේමයි. දැන් අපි කරන්නේ මේ ටික උත්තර ගන්නවා. 21100යි 21450න් 850ක් යන්න ඕනි. එතකොට 20600ක් එනවා. ඒක එනවද බලන්න ඕනේ මේ පැත්තෙත් එකතු. 12000යි 8000යි 20000යි ඒකට 600ක් එකතු වුණා 20600 එනවා. දැන් මේ පැත්තත් යටට අපි ගන්නවා 625යි 480යි එකතු වෙන්න ඕනි. එතකොට එන්නේ 1105යි 1105න් 850ක් අඩු කරන්න බෑ. 1105න් 850ක් අඩු කරනවා. 5යි 10න් 5ක් 5යි මෙතන බිංදුවයි 10න් 8ක් 2යි 255ක් එනවා. එතකොට අපිට පේනවා හරහට ආවහම ඒ 255ම තමයි එන්නේ. එතකොට ධාරණගය ගන්නේ 20600න් 255ක් අඩු කරන්න ඕනි. එතකොට එන්නේ 20345යි. ඒකමද බලන්න ඕනේ මේ පැත්තටත් එන්නේ මේ 12000 8000යි 20000යි ඒ 345යි 20345ක් එනවා. දැන් මෙන්න මේ අවසාන දේපල පිළියෙත අගයයි මෙන්න මේ කාලච්ඡේදයේ ෂයාගයයි අපි අදාළ තැන්වල ලියන්න ඕනේ. කාලච්ඡේදයේ ෂය ටික ලියන්න ඕනේ බදු පෙර ලාභය කියන සටහනේ. එන්න වගේ සටහන් පිටු අංක 23 බදු පෙර ලාභ කියන සටහනේ ලියන්න. බදු පෙර ලාභ සටහනේ ලියන්න. දේපල පිළියෙත හා උපකරණ ෂය 480යි. දේපල පිළියෙත උපකරණ ෂය 480යි. බදු පෙර ලාභ සටහන. ඊළඟ මේ 20345 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියන්න ඕනි. පිටු අංකය 24 මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උඩම දේපල පිළියෙත උපකරණ කියලා අපි සටහන් අංක 3 දාලා තියෙනවා. අන්න ඒ කෙලින් කෙරෝලේ තීරුවට ලියන්න 20345. කෙරෝලේ තීරුවට 20345. right. එතකොට අපි ඔන්න දේපල පිළියෙත ගැලපිලි ඉවරයි. දැන් අපි ඉන්නේ 7 වෙනි ගැලපිල්ලට කල්බදු ගැලපීම. අපි කල්පනාවෙන් කියව ගමු. බලන්න. සමාගම විසින් 2018 4 දින වසර 5ක කල්බදු කාලයකට එකඟ වෙමි. රුපියල් 40 ලක්ෂයක මෝටර් රථයක් භාවිත අයිතිය ලබා ගන්න ලදී. මීටත් අවුරුද්දකට කලින් තමයි මේක ගන්නෙ. අවුරුදු 5ක කල්බදු කාලයකට එකඟ වෙලා 40 ලක්ෂයක භාවිත අයිතියක් තමයි ගන්න. එදිනම මූලික ගෙවීම ලෙස 15 ලක්ෂය ගෙව් අතර ඉතිරිය ආරම්භක කල්බදු වක්කීම ලෙස හඳුනාගෙන ඇත. දැන් ලක්ෂ 40ක වාහනයක් ගද්දී මෝටර රථයක් ගද්දී ලක්ෂ 15ක් මුලින් ගෙවුවා නම් ඉතුරු ලක්ෂ 25 තමයි ඒතකොට කල්බදු ණය හිමි කල්බදු වගකීම කියලා හඳුනා ගන්න. කල්බදු ගිවිසුම අනුව කල්බදු ගෙවීම 2019 3.31 දිනෙන් ආරම්භ වී වාර්ෂිකව ලක්ෂ 6 බැගින් වාරික 5කින් ගෙවා නිම කළ යුතුය. ප්‍රවර්තන වර්ෂයේ කල්බදු වාරිකයේද ගෙවා ඇති අතර එය කල්බදු ගෙවීම් ගිණුමට හර කර ඇත. වර්ෂ 5 සඳහා කල්බදු පොලි පහත පරිදි වේ. දැන් මේ අවුරුද්දේ ගෙවපු වාරිකය කල්බදු ගෙවීම් කියලා ගිණුමකට හර කරලා. ඔයා නිකමට බාන ශේෂ පිරික්සුමේ කල්බදු ගෙවීම් කියලා 600ක් තියෙනව නේද යටම. ඒ තියෙන මේ අවුරුද්දේ ගෙවපු වාරිකය. හරි. එතකොට මේ අවුරුදු 5 සඳහා කල්බදු පොලි ටිකක් දීලා තියෙනවා. එහෙනම් අපි දැන් මේ ගැළපිල්ල කරන්නයි අවශ්‍ය. හරි මේකට අපි පෙර වැඩක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඔයාගේ පිටු අංක එන්න 26 කල්බදු ගැළපීම කියලා පෙර වැඩ ගිණුම් 4ක් දාලා තියෙනවා. හරි මම මේ 4 බෝඩ් එකේ රූල් කරගන්නම්. අපි කල්බදු ගැළපීම කරමු. මේක සමාගම් ගානේ අනිවාර්යයෙන් වෙන ගැළපිල්ලක්. අපි හොඳට දැනගත යුතු ගැළපිල්ලක්.
හරි මම දැන් මේ රූල් කරගත්තා. ඔයත් මේ ගිණුම් හතර මෙන්න මේ විදිහට නම් කරගන්න. ඒකේ පළවෙනි ගිණුම නම් කරන්න භාවිත අයිතිය සහිත වත්කම්. මම ලියලා තියෙන භාවිත අයිතිය කියලා විතරයි. ඔයා ලියන්න භාවිත අයිතිය සහිත වත්කම් කියලා පළවෙනි ගිණුම. දෙවෙනි ගිණුම නම් කරන්න කල්බදු ණය හිමි කියලා. කල්බදු ණය හිමි. තුන්වෙනි ගිණුම කල්බදු පොලි. හතරවෙනි ගිණුම කල්බදු ගෙවි. හරි. ওই විදිහට අපි ගිණුම් හතර නම් කරගන්නවා. දැන් අපි මුලින්ම ශේෂ පිරික්සුමේ දීලා තියෙන ශේෂ මේ ගිණුම් වල දාගන්න ඕනේ. බලන්න ඔයගේ ශේෂ පිරික්සුමේ භාවිත අයිතිය සහිත වත්කම් කියලා කීයක් දීලා තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ භාවිත අයිතිය සහිත වත්කම් කියලා දීලා නැහැ. සමවෙන්නේ ඒක හතරවෙනි ගැළපිල්ලේ කල්බදු රතේ කියලා ඒ 4000 දීලා තියෙනවා. එහෙනම් ඒක තමයි අපි දාන්නේ. භාවිත අයිතිය වත්කම් විදියට දාන්නේ කල්බදු රතේ කියලා ඊගේ 4000ක් මෙතෙන්ට දානවා. ඊළඟ බලන්න ශේෂ පිරික්සුමේ කල්බදු ණය හිමි කියලා කීයක් දීලා තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ කල්බදු ණය හිමි. කල්බදු ණය හිමියෝ දීලා තියෙනවා 2060ක්. එහෙනම් ඒක තමයි අපේ කල්බදු ණය හිමි ගිණුමේ ආරම්භක බැලශේෂය ඊගේ 2060ක් තියෙනවා. 2060ක් තියෙනවා. ඊළඟට කල්බදු ගෙවීම් කියන ගිණුමේ හරපැත්තේ ශේෂය 600ක් තියෙනවා. කල්බදු ගෙවීම් කියන ගිණුමේ හරපැත්තේ ශේෂය ඊගේ 600ක් අපිට දීලා තියෙනවා. හරි. ඔය විදිහට තමයි අපිට දෙන්නේ. තොරතුරු. right. අපි දැන් ගැළපිල්ල බලමු. දැන් ගැළපිල්ල කියන්නේ මේ අවුරුද්දේ 600ක ගෙවපු වාරිකය මේගොල්ලෝ කල්බදු ගෙවීම් ගිණුමට හර කරලා තියෙන්නේ. වෙන මොනවත්ම කරලා නැහැ. අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේ අවුරුද්ද කල්බදු පොලිය ගිණුම් ගත කරන්න ඕන. මේ අවුරුද්ද කියන්නේ අපි ඉන්නේ 2019-20 වර්ෂයේනේ. බලන්න ඔය ගැළපිල්ල 19-20 වර්ෂයේ කල්බදු පොලිය කීයක් තියෙනවද? 120ක් තියෙනවා. කල්බදු පොලියේ දිස්වටහන තමයි කල්බදු පොලී ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැල. කල්බදු පොලියේ දිස්වටහන තමයි කල්බදු පොලී ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැල. එහෙනම් අපි කරනවා කල්බදු පොලී ගිණුමට හර කරනවා කල්බදු ණය හිමි කියලා 120යි. කල්බදු ණය හිමි ගිණුමට මම බැර කරනවා කල්බදු පොලී කියලා 120යි. ඔන්න ඒක කරා. ඊළඟ පියවර තමයි ගෙවන වාරිකය මුදල් බැර කරලා කල්බදු ණය හිමි ගිණුමටයි හර කරන්න ඕනි. හැබැයි මෙයාලා හර කරලා තියෙන්නේ කල්බදු ගෙවීම් කියලා ගිණුමකට. ඒක වැරදි. අපි මොකද කරන්නේ? කල්බදු ගෙවීම් ගිණුම බැර කරලා කල්බදු ණය හිමි ගිණුමට ඒක හර කරන්න ඕනේ. මොකද මේ ගිණුමටයි මේක හර වෙන්න ඕනේ. ඒ නිසා මම කල්බදු ගෙවීම් ගිණුම බැර කරනවා කල්බදු ණය හිමි කියලා 600යි. කල්බදු ණය හිමි ගිණුමට හර කරනවා කල්බදු ගෙවීම් කියලා 600යි. right. දැන් කරන්නේ ගිණුම් ටික තුලණය කරනවා. භාවිත අයිතිය ගිණුම 4000ම තමයි එන්නේ. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒක 4000ම එන්නේ. කල්බදු ණය හිමි ගිණුම තුලණය කරලා බලනවා කීයක් එනවද? ඒකේ බැර පැත්තේ එනවා 2180ක් එකතුව. ඒක හර පැත්තේ ලියනවා. ඒකෙන් 600ක් අයින් වෙන්න ඕනේ. 0යි 8යි 5යි 1යි 1580ක් එනවා මෙතන පාගේ ශේෂය. කල්බදු පොලී කියන්නේ වියදම් ගිණුමක්. මේක ලාභාලාභ ගිණුමේ තමයි ලියන්නේ වියදම. 120යි 120යි මේ 120 ලාභාලාභ වියදම. කල්බදු ගෙවීම් ගිණුම සමාන වෙලා යනවා මේ දෙපැත්ත. ඒක වැඩක් නෑ. ඒක වැඩකට ඇති ගිණුමක් නෙමෙයි. ඒක සමාන වෙලා යනවා. හරි. දැන් අපි ඉතුරු ටික කරන්න අවශ්‍යයි. ඉතුරු ටික තමයි දැන් බලන්න මේ ටික. මෙන්න මේ කල්බදු ණය හිමි අවුරුද්ද අවසානයේ 1580ක් තියෙනවා. කල්බදු ණය හිමි 1580ක් තියෙනවා අවුරුද්ද අවසානයේ. මේක ජංගම වගකීමයි ජංගම නොවන වගකීමයි කියලා කොටස් දෙකකට බෙදන්න ඕනේ. ඔයාලා කලින් ගානෙත් මේක ඉගෙන ගත්තා. එකක් තමයි ජංගම වගකීම, අනිත් එක තමයි ජංගම නොවන වගකීම. ජංගම නොවන වගකීම. එතකොට කොහොමද මේක වෙන් කරගන්නේ? ජංගම වගකීම කියලා කියන්නේ ලබන අවුරුද්දේ ගෙවන කල්බදු ණය හිමි කොටස.
ජංගම වගකීම කියලා කියන්නේ ලබන අවුරුද්දේ ගෙවන කල්බදු ණය හිමි කොටස. දැන් බලන්න අපි ලබන අවුරුද්දෙත් 600ක වාරිකයක් ගෙවනවානේ. හැම අවුරුද්දෙම 600ක වාරිකයක් ගෙවනවා. හැබැයි මේක ඇතුලේ තියෙනවා ලබන අවුරුද්දේ පොලිය. ලබන අවුරුද්දේ පොලිය. බලන්න ලබන අවුරුද්ද කියන්නේ 2020-21 ඒකේ පොලිය තියෙනවා 100ක්. 600 ඇතුලේ තියෙන පොලිය අයින් කරාම තමයි කල්බදු ණය හිමි කොටස එන්නේ. කීයද 600න් 100ක් ගියාම 500යි. එහෙනම් මතක තියාගන්න කල්බදු ණය හිමියන්ගේ ජංගම වගකීම ගන්නෙ කොහොමද? ලබන වසරේ ගෙවන වාරිකයෙන් ලබන වසරේ පොලිය අඩු කරන්න ඕනේ. කල්බදු ණය හිමියන්ගේ ජංගම කොටස ගන්නෙ කොහොමද? ලබන වසරේ ගෙවන වාරිකයෙන් ලබන වසරේ පොලිය අඩු කරන්න ඕනේ 500. පැහැදිලිද? right. ජංගම නොවන වගකීම කොහොමද ගන්නෙ එහෙනම්? මේ බලන්න. මුළු කල්බදු ණය හිමියෝ 1580යි. ඒකෙන් 500ක් ජංගම වගකීමක් තියෙන්නේ. එහෙනම් ජංගම නොවන ගන්නෙ කොහොමද? 1580 වරින 500 1080ක් එනවා. 1080ක් එනවා. තව එක කොටසක් තියෙනවා මේ අවුරුද්දේ ෂය ගන්නය කරන්න ඕනි. භාවිත අයිතිය ෂය. භාවිත අයිතිය ෂය. දැන් භාවිත අයිතිය පිරිවැය තියෙන 4000යි. මේක බෙදන්න ඕනි ජීව කාලයෙන්. දැන් මේකේ කල්බදු කාලය අවුරුදු 5යි කියලා කියනවා. මේක මේ බලන්න 4 වෙනි ගැලපිල්ල කල්බදු රතයත් සමුච්චිත ෂය කියලා 800යි දාලා තියෙන. ඒ කියන්නේ 4005න් බෙදලා තමයි 800යි කියලා ෂය අරන් තියෙන්නේ. ඒ කියන්නේ ජීව කාලයත් 5යි, කල්බදු කාලයත් 5යි. එහෙනම් මේ අවුරුද්දේ ෂය ගන්නෙත් කොහමද? 4005න් බෙදලා 800යි මේ අවුරුද්දේ භාවිත අයිතියේ ෂය. හරි. එහෙනම් මෙන්න අපි කල්බදු ගැලපිල්ල දැන් කරා. දැන් අපි මේව අදාළ තැන්වල ලියමු. හරි. අපි ඉස්සෙල්ලා වියදම් ලියමුකෝ. වියදම් විශ්ලේෂණ වගුවේ වියදම් දෙකක් ආවා. කල්බදු පොලි 120ක් ආවා. භාවිත අයිතිය ෂය 800ක් ආවා. හරි. එන්න වාගේ වියදම් විශ්ලේෂණ වගුවට පිටු අංක 23 වියදම් විශ්ලේෂණ වගුවට එන්න. වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න කල්බදු පොලි දාන්න මූල්‍ය වියදම් වලට 120යි. මූල්‍ය වියදම් වලට 120යි. ඊට යටරුල් ලියන්න භාවිත අයිතිය ෂය. භාවිත අයිතිය ෂය අපි සාමාන්‍යයෙන් දාන්නේ බෙදා හැරීමේ පිරිවැයට මෝටර රථ නිසා. නමුත් මේ ගානේ කිව්වා සියලු දේපල පිරියතු උපකරණ පරිපාලන කටයුතු වලට භාවිතා කරන්න කියලා. ඒ නිසා භාවිත අයිතිය ෂයත් අපි දාන්න ඕනේ පරිපාලන වියදම් වලට. පරිපාලන වියදම් වලට දාන්න 800යි. 800යි. දැන් මේ දෙකම මේ බලන්න කල්බදු පොලියයි භාවිත අයිතියේ ෂයයි කියන්නේ දෙකම අනාවරණය කළ යුතු වියදම් දෙකක්. එහෙනම් බදු පෙරලාභ සටහන තුල මේක අනාවරණය කරන්න ඕනේ. එන බදු පෙරලාභ සටහනෙත් ලියන්න. බදු පෙරලාභ සටහනෙත් ලියන්න කල්බදු පොලි 120යි. කල්බදු පොලි 120යි. ඊට යටරුල ලියන්න භාවිත අයිතිය ෂය. භාවිත අයිතිය ෂය 800යි. භාවිත අයිතිය ෂය 800යි. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියමු කල්බදු ණය හිමියෝ ජංගම කොටසයි ජංගම නොවන කොටසයි. එන්න වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට පිටු අංක එන්න 25ට පිටු අංක 25 උඩම ජංගම නොවන වගකීම් තියෙනවා. ජංගම නොවන වගකීම් යටතේ ලියන්න කල්බදු ණය හිමි. කල්බදු ණය හිමි පළවෙනි තීරුවට ඒ කියන්නේ සටහන් තීරුවට එහා පැත්තේ තීරුවට ලියන්න 1080යි. කල්බදු ණය හිමි 1080යි. ඊළඟට ජංගම වගකීම් වල ලියලා තියෙනවා කල්බදු ණය හිමියෝ කියලා print කරලා තියෙනවා. එතන ඉස්සරහෙන් දාන්න සටහන් තීරුවට එහා පැත්තේ තීරුවට 500යි. ජංගම කොටස් දාන්නේ අපි 500යි. දැන් භාවිත අයිතිය සටහන අපි සම්පූර්ණ කරමු. එන්න වගේ භාවිත අයිතිය සටහනට පිටු අංක 25ෙම තියෙනවා අංක 4 කියලා දාලා භාවිත අයිතිය සහිත වත්කම් කියලා සටහන ඒ යටතේ ලියන්න භාවිත අයිතිය අගය නැත්නම් මූලික මිනුම්කරණයේ හඳුනාගත් වටිනාකම. එහෙම නැත්නම් භාවිත අයිතිය අගය කියලා 4000 ලියන්න. 4000. ඒකෙන් අඩු කරන්න සමුච්චිත ෂය. ඊට යටරුලේ අඩු කරන්න සමුච්චිත ෂය. සමුච්චිත ෂය කියන්නේ මේ අවුරුද්දේ ෂය 800ක්
කලින් අවුරුද්දේ ෂේ තිබ්බ 800ක් ඔයා දැක්කා. 800යි 800යි සමුච්චිත ෂේන 1600. එහෙනම් 4600 අඩු කරන්න. දැන් උත්තරේ ගන්න යටට 2400යි. ඒක තමයි භාවිතයිතියේ ධාරණගේ වෙන්නේ 2400යි. එහෙනම් අපි භාවිතයිතිය ලියන්න ඕනි ජංගම නොවන වත්කම් යටතේ එන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට වාගේ පිටු අංක 24 උඩම දේපල පිරියත් උපකරණ ලියලා තියෙනවා. ඊට යටරුල ලියන්න භාවිතයිතිය සහිත වත්කම් අපි ලියලා තියෙන නම ඒකෙලින් කෙරෝලි තීරුවට දාන්න 2400. කෙරෝලි තීරුවට දානවා 2400. හරි. එතකොට අපි මේ කරේ 7 වෙනි ගැළපිල්ල කල්බදු ගැළපීම. හරි. අපි එනවා ගානේ 8 වෙනි ගැළපිල්ල. බලන්න 8 පෙර වර්ෂයේ අලෙවි කළ භාණ්ඩ වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත ප්‍රවර්තන වර්ෂයේදී රුපියල් 1,50,000ක වගකීම් සහතික වියදම් මුදලින් ගෙවා එය බෙදා හැරීමේ පිරිවැය යටතේ ඇතුළත් කර ඇත. දැන් ගිය අවුරුද්දේ භාණ්ඩ විකිණීම් මත වගකීම් සහතික වෙනුවෙන් අපි 150ක වියදමක් ගෙවලා බෙදා හැරීමේ වියදම් වල දාලා 2020 3.31 දිනට වගකීම් සහතික වෙනුවෙන් ලක්ෂ 3ක මුදලක් ප්‍රතිපාදනය කළ යුතු බවට ඇස්තමේන්තු කර ඇත. ඒතර මේ අවුරුදු අවසානයේ ලක්ෂ 3ක් වෙන් කරන්න ඕනේ. හරි. මේකත් පෙරවැඩ ගිණුමකින්ම තමයි අපි කරන්නේ. ඔයාලට මම පෙරවැඩ ගිණුමක් රූල් කරලා තිනවා පිටු අංක 27. පිටු අංක 27 T ගිණුමක් තියෙනවා. ඒක නම් කරන්න වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුම කියලා. පිටු අංක 27 අපේ ගිණුමක් තියෙනවා. ඒක අපි නම් කරනවා වගකීම් සහතික ප්‍රතිපාදන. හරි. බලන්න වාගේ ශේෂ පිරික්සුමේ මේ අවුරුද්ද පටන් ගද්දි වගකීම් සහතික ප්‍රතිපාදනයක් තියෙනවද කියලා ශේෂ පිරික්සුමේ අවුරුද්ද ආරම්භක දිනට තියෙනවා නේද? යට හරිය තියෙනවා වගකීම් සහතික ප්‍රතිපාදනය 2019 4/1 220. ඒක තමයි අපේ මේ ගිණුමේ ආරම්භක බැර ශේෂය. බැර පැත්තේ දානවා ඊගේ 220යි. දැන් මෙයාලා ගැළපිල්ල කියනවා මේ ගිය අවුරුද්දේ වෙන් කරපු එක වෙනුවෙන් 220 කියන ඇත්තටම ගිය අවුරුද්දේ වෙන් කරපු ගානනේ. ඒ වෙනුවෙන් මේ අවුරුද්දේ ගෙවවලු 150ක වියදම. ඒ ගෙවපු වියදම බෙදා හැරීමේ වියදම් ගිණුමටලු දාලා තියෙනවා. දැන් අතරම වගකීම් සහතික ගෙවීමක් කරොත් ඉස්සරහන් තමයි මුදල් ගිණුම බැර 150යි වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුම හර 150යි. හැබැයි මෙයාලා කරලා තියෙන්නේ බෙදා හැරීමේ වියදම් ගිණුම හර කරලා තියෙනවා. අපි මොකද කරන්නේ දැන්? බෙදා හැරීමේ වියදම් බැර 150යි වගකීම් සහතික ප්‍රතිපාදන 150යි කියලා එක නිවැරදි කරන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් බැර වගකීම් සහතික ප්‍රතිපාදන හර. මම මෙතෙන්ට හර කරනවා එහෙනම් බෙදා හැරීමේ වියදම් කියලා 150යි බෙදා හැරීමේ වියදම් වලින් ඒ 150 අඩු කරන්න ඕනේ. එන්න වාගේ බෙදා හැරීමේ වියදම් විශ්ලේෂණ වගුවට එන්න පිටු අංක 23. ඒක ලියන්න වගකීම් සහතික ගෙවීම් කියලා. වගකීම් සහතික ගෙවීම් කියලා බෙදා හැරීම් තීරුවට වරහන් ඇතුලේ දාන්න 150යි. වගකීම් සහතික ගෙවීම් කියලා බෙදා හැරීම් තීරුවට වරහන් ඇතුලේ දාන්න 150යි. right. ඒක මේ ගිණුමට දැන් අපි හර කරා. ඒ වගේ මේගොල්ලෝ කියනවා මේ අවුරුද්ද අවසානයේ 300ක් වගකීම් සහතික වෙනුවෙන් වෙන් කරනවා කියලා. ඒ කියන්නේ මේ ගිණුමේ අවසාන ශේෂය 300ක් වෙන් කරනවා. වෙන් කිරීම නම් ඊගේ ශේෂයන්නේ බැර, පාගේ ශේෂයන්නේ හර. හර පැත්ත එකතු උඩින් පාගේ කියලා දානවා 300ක්. මේක වෙන් කිරීමක්. වෙන් කිරීමක් කියන්නේ තාම ගෙවලා නැහැ. වෙනත් ගෙවිය යුතු දෑ කියන මේ සටහනේ මේක අනිවාර්යයෙන්ම ලියන්න ඕනි. එන්න වාගේ වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහනට පිටු අංකය 26 පිටු අංක 26 වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහනේ ලියන්න ඊළඟ ගෙවිය යුතු දෑ වියදම වගකීම් සහතික වෙන් කිරීම කියලා 300ක්. වගකීම් සහතික වෙන් කිරීම කියලා 300යි. දැන් අපි මොකද කරන්නේ මේ ගිණුම තුලනය කරනවා.
දැන් මේ ගිණුම තුලනය කරනවා. හර පැත්ත එකතු වැඩි 450ක් එනවා. ඒක බැර පැත්තේ ලියලා 450න් 220ක් අඩු කරනවා. එතකොට 230ක් එනවා. වගකීම් සහතික වියදම මේක තමයි ලාභාලාභ ගිණුමට මාරු වෙන්නේ වියදම් වශයෙන්. එතකොට මේකත් අපි බෙදා හැරීමේ වියදම් වලම ලියන්න ඕනි. එන්න වාගේ වියදම් විශ්ලේෂණ වගුවට එන්න පිටු අංක 23. ඒක ලියන්න 23 ලියන්න වියදම් විශ්ලේෂණ වගුවේ වගකීම් සහතික වියදම් කියලා බෙදා හැරීම් තීරුවට ලියන්න 230යි. බෙදා හැරීම් තීරුවට 230යි. මේකත් ඇල්මැති පාර්ශවයන්ට වැදගත් වියදමක්. ඒක නිසා බදු පෙර ලාභ සටහනෙත් ලියනවා අපි. බදු පෙර ලාභ සටහනෙත් ලියන්න වගකීම් සහතික වියදම් කියලා 230ක්. වගකීම් සහතික වියදම් 230යි. right. අපි එනවා 9 වෙනි ගැළපිල්ල ආදායම් බදු ගැළපිල්ල අපිට තියෙන්නේ බලන්න. ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ගෙවීම් තුල 18-19 වර්ෂයේ අවසන් කාර්තු වෙනුවෙන් ගෙවූ 30000ක බදු ඇතුළත් වේ. මේ අවුරුද්දේ ආදායම් බදු ගෙවීම් තුල තියෙනවලු ගිය අවුරුද්දේ අවසන් කාර්තුවට ගෙවපු 30ක්. 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ අවසන් කාර්තුවේ බදු වගකීම 40ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එතකොට මේ අවුරුද්දේ අවසන් කාර්තුවේ බදු වගකීම 40ක්. 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ ප්‍රථම කාර්තුන සඳහා ගෙවූ ආදායම් බදු ඉහත ආදායම් බදු තුල ඇතුළත් වේ කියලා කියනවා. හරි. දැන් මෙහෙමයි. දැන් මුලින්ම ඔයා බලන්න ශේෂ පිරික්සුමේ. ඔයා මුලින්ම බලන්න ශේෂ පිරික්සුමේ ආදායම් බදු කියලා කීයක් තියෙනවද ඔක්කොම ගෙවලා. ශේෂ පිරික්සුමේ ආදායම් බදු කියලා ඔක්කොම 140ක් ගෙවලා තියෙනවා. මේ 140 හැදිලා තියෙන්නේ ගිය අවුරුද්දේ අවසාන කාර්තුවට ගෙවපු 30යි. මේ තියෙන්නේ ගිය අවුරුද්ද. ගිය වර්ෂය. ගිය වර්ෂයේ අවසාන කාර්තුවට ගෙවපු 30යි. ඉතුරු 110 තමයි මේ වර්ෂයට ප්‍රවර්තන වර්ෂයට ගෙවපු ගාන. ඒ වගේම මේකේ කියනවා ප්‍රවර්තන වර්ෂයේ අවසන් කාර්තුවේ 40ක් තියෙනවා කියලා ආදායම් බදු වෙන් කිරීම. අපි ඇස්තමේන්තු කරලා තියෙනවා 40ක් කියලා. මේවා 100 ඇතුලේ 40 ඇතුලේ 30ක් තියෙන්නේ ගිය අවුරුද්දේක. එහෙනම් මේ අවුරුද්දේ පළවෙනි කාර්තු තුනට ගෙවලා තියෙනවා 110ක්. මේ අවුරුද්දේ අන්තිම කාර්තුවට තව 40ක් ගෙවන්න දෙනවනේ. මේ අවුරුද්දේ බදු ඇස්තමේන්තුව කීයද? 150යි. දැක්කද? ඔක්කොම ආදායම් බදු 140ක් ගෙවලා තිබ්බා. අපිට ගැළපිල්ල කියනවා මේ 140 ඇතුලේ 30ක් තියෙන්නේ ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවට ගෙවපුවා. එන 140න් 30ක් තියෙන්නේ ගිය අවුරුද්දට නම් මේ අවුරුද්දේ ගෙවලා තියෙනවා 110ක්. මේ අවුරුද්දේ පළවෙනි කාර්තු තුනට තමයි මේක ගෙවලා තියෙන්නේ ගැළපිල්ල කියනවා. ඒ වගේම මේ අවුරුද්දේ අවසාන කාර්තුවට ඇස්තමේන්තු කරන ආදායම් බද 40ක් කියලා. මේ බා පළවෙනි කාර්තු තුනට ගෙවලා තියෙනවා අවසාන කාර්තුවට ඇස්තමේන්තු කරනවා. මේ දෙකම එකතු කරාම තමයි මේ අවුරුද්දට ඇස්තමේන්තු කරන සමස්ත ගාන එන්නේ 150. දැන් එන අපි ආදායම් බදු සටහනේ මේක ලියන්න ඕන. එන වගේ ආදායම් බදු සටහනට පිටු අංක 23 ආදායම් බදු සටහන. එතන අපි මුලින්ම ලියන්නේ අපි හැම ගානෙම ලියන්නේ මුලින්ම ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ඇස්තමේන්තු. ලියන්න නැත්නම් ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද කියලා ලියන්න. දැන් ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද දෙන්නේ 150යි. සමානයි කියලා ඉස්සරහ ලියන්නේ 150. දැන් මේ 150ට ගිය අවුරුද්දේ ඌන හෝ අධිබදුවෙන් කිරීම ගලපන්න ඕන. මේ බලන්න. ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවට ගෙවන්නේ අපි 70 ගාන. 30ක් ගෙවලා තියෙනවා 70 ගාන. අපි සාමාන්‍යයෙන් ගෙවන්නේ 70 ගාන. අපි බලමු ශේෂ පිරික්සුමේ ගිය අවුරුද්දට කීයක් වෙන් කරලා තියෙනවා. බලන්න ආදායම් බදු ප්‍රතිපාදනය කියලා ගිය අවුරුද්දට කීයක් තියෙනවද? 19 4 1 20ක් තියෙනවා. 20යි ප්‍රතිපාදනය කරලා තියෙන්නේ. හැබැයි 70 ගාන 30යි. එහෙනම් ගිය අවුරුද්දේ අඩුවෙන් බදු දාලා තියෙන්නේ 10ක්. ගිය අවුරුද්දේ අඩුවෙන් නම් බදු දැන් මේ කියන්නේ ඌන බද්දන් නම් දැන් මේ අවුරුද්දේ බද්දට ඒ අඩුව එකතු කරන්න ඕන. ගිය අවුරුද්දේ අඩුවෙන් දාපු බද්ද 10යි. ඒක මේ අවුරුද්දේ ආදායම් බද්දට එකතු කරන්න ඕන. එහෙනම් ඔයාලගේ ආදායම් බදු සටහනේ දැන් අපි මුලින්ම 150 ලිව්වා. ඊට යටදුල ලියන්න
පෙර වර්ෂයේ ඌන බදු කියලා 10ක් එකතු කරා. පෙර වර්ෂයේ ඌන බදු 10යි. දැන් එතන උත්තරේ ගන්න යටට එකතු කරලා 160ක් එනවා. ඕක තමයි අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ආදායම් බදු ඉස්සරහෙන් දාන්නේ. එන්න වාගේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පිටු අංක 22 එතන අඩු කිරීම ආදායම් බදු කියලා තියෙනවා. සටහන් අංක 2 දාලා ඒකෙලින් කෙරවල තීරුවට වරහන් ඇතුලේ 160ක් දාන්න. වරහන් ඇතුලේ 160ක් දාන්න. right. වරහන් ඇතුලේ 160ක් දාන්න. දැන් අපි දන්නවා මේ අවුරුද්දට දැන් මේ අපි ඉන්න අවුරුද්දට කාර්තු 3ක ගෙවුවා. හැබැයි අන්තිම කාර්තුවට අපි ගෙවලා නැහැ අස්තමේ 3 කරලා තියෙන්නේ. මේක එහෙනම් ගෙවිය යුතුයි. එහෙනම් මේක ජංගම වගකීම් යටතේ ලියන්න ඕනේ. එන්න අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට පිටු අංක 25ට එන්න. පිටු අංක 25 ජංගම වගකීම් යටතේ ලියන්න ගෙවිය යුතු ආදායම් බදු. පිටු අංක 25 ජංගම වගකීම් යටතේ ලියන්න ගෙවිය යුතු ආදායම් බදු 40යි. දැන් මේ ගැළපිලි වැඩි දුර ඉගෙන ගන්න අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වෙන්න මම අදට මේ ගානට අවශ්‍ය ටික විතරයි පැහැදිලි කරන්නේ. ප්‍රශ්න පත්‍ර පන්තියේදී අපි වෙනම මේ දේවල් ගැළපිලි කතා කරමු. හරි. right. ඊළඟ 10 වෙනි ගැළපිල්ල 10 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ වර්ණීය කොටස් සඳහා ඉතිරි ලාභාංශය ගෙවීමටත් සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රුපියල් 2 බැගින් ඉතිරි ලාභාංශය ගෙවීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර ඇත. හරි. වර්ණීය කොටස් වල ඉතිරි ලාභාංශය ගෙවනවලු සාමාන්‍ය කොටස් වලට ගෙවන්න යෝජනා කරනවා. හරි. දැන් මුලින්ම බලන්න මේක මේ උඩම ශේෂ පිරික්සුමේ ඔයාලා දකින්නව නේද 110 නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා තියෙනවා. නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් දීලා තියෙනවා. නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා තියෙන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගෙවලා නිදහස් කරන්න ඕනි. ඒ වගේම වර්ණීය කොටස් හිමියන්ට අනිවාර්යෙන්ම ලාභාංශ සෑම අවුරුද්දකම ගෙවන්න ඕනි. ඒක ලාභ ලැබුවත් නැතත් ලාභාංශ ගෙවීම කරන්න ඕනේ. ඒකින්ද මේ වර්ණීය කොටස් වල නිකන් ණය ස්වරූපයක් වගකීමක ස්වරූපයක් තමයි අපිට පෙන්눔 කරන්නේ. වර්ණීය කොටස් වගකීමක් ණය ප්‍රාග්ධනයට තමයි අයිති වෙන්නේ. එහෙනම් අපි මුලින්ම මේ වර්ණීය කොටස් ජංගම නොවන වගකීම් යටතේ තමයි ලියන්න ඕනේ. මොකද ණයක් මේක වගකීමක ස්වරූපයක් තියෙන නිසා ජංගම නොවන වගකීම් යටතේ ලියනවා. එන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් වලට පිටු අංක 25 ජංගම නොවන වගකීම් වලට එන්න එතන ලියන්න ජංගම නොවන වගකීම් වල ලියන්න 10 වර්ණීය කොටස් 10 වර්ණීය කොටස් කියලා 6000ක් ලියන්න 6000ක් ලියන්න. දැන් 10 කියන්නේ අවුරුද්දට ගෙවන ලාභාංශය වර්ණීය කොටස් හිමියට 6000ට 10ක් කියන්නේ 600ක් එනවනේ. දැන් මේක ණය ස්වරූපයක් නිසා වර්ණීය කොටස් වලට ගෙවන ලාභාංශය අපි මූල්‍ය වියදම් යටතේ තමයි ලියන්නේ. හොඳට මතක තියාගන්න. මේක ණය ස්වරූපයක් නිරූපණය කරන නිසා ජංගම නොවන වගකීම් වල දැම්මේ. එහෙනම් මේ මත ගෙවන ලාභාංශයත් අපි මූල්‍ය වියදම් වල තමයි දාන්නේ. 6000ට 10ක් කියන්නේ 600ක් එනවා. එන්න අපේ එන්න අපේ වියදම් විශ්ලේෂණයට පිටු අංක 23 වියදම් විශ්ලේෂණයට එන්න වියදම් විශ්ලේෂණය ලියන්න වර්ණීය කොටස් ලාභාංශ කියලා. වියදම් විශ්ලේෂණය ලියන්න වර්ණීය කොටස් ලාභාංශ කියලා කෙරවලේ මූල්‍ය වියදම් මූල්‍ය පිරිවැය තීරුවට දාන්න 600යි. 600යි. ඒ වගේම මේක අනාවරණය කළ යුතු වියදමක් අනිවාර්යයෙන්ම. එතකොට අපි බදු පෙර ලාභ සටහනේ ලියනවා වර්ණීය ලාභාංශ කියලා 600ක්. බදු පෙර ලාභ සටහනේ ලියනවා වර්ණීය ලාභාංශ කියලා 600ක්. දැන් බලන්න ශේෂ පිරික්සුමේ මේ 600න් කීයක් ගෙවලා තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ යටම හරිය තියෙනවා අතුරු ලාභාංශ සාමාන්‍ය කොටසුත් තියෙනවා වර්ණීය කොටසුත් තියෙනවා. වර්ණීය කොටස් වලට 400යි ගෙවලා තියෙන්නේ. 600න් 400යි නම් ගෙවලා තියෙන තව 200ක් ගෙවිය යුතුයි. එහෙනම් ජංගම වගකීම් වල මේක ලියන්න ඕනි. එන්න පිටු අංක 25 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට
ඒකේ ජංගම වගකීම් යටතේ ලියන්න ජංගම වගකීම් යටතේ ලියන්න ගෙවිය යුතු වරණීය ලාභාංශ ජංගම වගකීම් යටතේ ලියන්න ගෙවිය යුතු වරණීය ලාභාංශ කියලා 200ක් දාන්න 200ක්. දැන් බලන්න සාමාන්‍ය කොටස් වලට අතුරු ලාභාංශ ගෙවලා තියෙනවා 600ක්. අපි දන්නවා සාමාන්‍ය කොටස් වලට ගෙවන ලාභාංශයේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තමයි ලියන්නේ. එන්න වාගේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේට පිටු අංක 24 පිටු අංක 24 ලියන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ දැන් අපි මුළු විස්තීර්ණ ආදායම් කියලා වචනේ ලියලා තිනවා. ඊට යටරූල ලියන්න අතුරු ලාභාංශ සාමාන්‍ය කොටස් කියලා. අතුරු ලාභාංශ සාමාන්‍ය කොටස් කියලා. ලාභාංශ කිව්වම රඳවාගත් ඉපයුම් අඩු වෙන්න ඕනේ. එහෙනම් රඳවාගත් ඉපයුම් තීරුවට වරහන් ඇතුලේ දාන්න 600ක්. වරහන් ඇතුලේ දාන්න 600ක්. ඒ වගේම එකතුව තීරුවටත් දාන්න වරහන් ඇතුලේ 600ක්. එකතුව තීරුවටත් දාන්න වරහන් ඇතුලේ 600ක්. හරි. right. ඊළඟට දැන් මේගොල්ලෝ මේ අන්තිම ගැළපෙල්ල කියනවා ඉතුරු සාමාන්‍ය කොටස් වලට කොටසකට රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවන්න අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරලා තියෙනවා කියලා. අපි දන්නවා සාමාන්‍ය කොටස් වලට ලාභාංශ ගෙවන්න යෝජනා කරාට අපි ගිණුම්ගත කරන්නේ නැහැ. අපි ඒක සටහනක් විදිහට තමයි අනාවරණය කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මම මේ ගානේ සටහන් අංක 7 තිබ්බේ. පිටු අංක 26 සටහන් අංක 7 කියලා තියෙනවා. අංක විතරයි දාලා තින්නේ. අන්න එතන අපි මේ විස්තරය ලියමු. එතන ලියන්න මෙහෙම සාමාන්‍ය කොටස් හිමියන් සඳහා කොටසකට රුපියල් 2 බැගින් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා කොටසකට රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර ඇත. ලාභාංශ ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර ඇත. හරි. දැන් අපි ගැළපිලි සියල්ල ඉවරයි. දැන් අපිට තියෙන්නේ ශේෂ පිරික්සුමේ ගත්තේ නැති තොරතුරු ගන්න. අපි එමු ශේෂ පිරික්සුමට. අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය ගත්තා. 10 වරණීය කොටස් ගත්තා. රඳවාගත් ඉපයුම් ගත්තා. පොදු සංචිත ගත්තා. අන්න විකුණුම් තියෙනවා 12500ක්. එන්න වාගේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ විකුණුම් ඉස්සරහින් කෙරෝලේ තීරුවට දාන්න 12500යි. විකුණුම් ඉස්සරහින් කෙරෝලේ තීරුවට 12500යි. ඊට යට විකුණුම් පිරිවැය තියෙනවා 5500ක්. එතනම යට රූලේ අඩු කරන්න 12500ට යටින් වරහන් ඇතුලේ 5500යි. ඊළඟ 23.31 තෝගේ අපි ගිණුම්ගත කරා 12 දිගුකාලීන ආයෝජන තියෙනවා. එන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිටු අංකය 25 මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල අපි නම ලියලා තියෙනවා 12 දිගුකාලීන ආයෝජන කියලා. ඒකෙලින් කෙරෝලේ තීරුවට දාන්න 5000යි. දැන් බලන්න 5000ට 12ක් බැලුවාම ආයෝජන ආදායම් කීයක් එනවද කියලා. 5000ට 12ක් බැලුවාම 600ක් එනවා ආයෝජන ආදායම. මේක වෙනත් ආදායමක්. එන්න අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයට ආපහු ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශිත වෙයි. ඒකේ වෙනත් ආදායම් ඉස්සරහින් ඕගොල්ලෝ ලියලා තිය ආයෝජන ආදායම් කියලා ටයිප් කරලා තියෙනවා. ඒකෙලින් කෙරෝලේ තීරුවට දාන්න 600ක්. දැන් බලන්න ශේෂ පිරික්සුමේ මේ ආයෝජන ආදායම් වලින් කීයක් ලැබිලා තියෙනවද කියලා. එතනම තියෙනවා යට ආයෝජන ආදායම් 300යි තියෙන්නේ. එහෙනම් තව 300ක් ලැබිය යුතුයි. කියන්නේ ජංගම වත්කමක්. එන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වලට පිටු අංක 25 ජංගම වත්කම් යටතේ ලියන්න ලැබිය යුතු ආයෝජන ආදායම් 300යි කියලා. ලියන්න. right. ඊළඟට අපි ආපහු බලමු. දේපල පිළියෙත උපකරණ ගත්තා. වෙළඳ ලැබිය යුතු දෑ ගත්තා. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 1600ක්. එන්න අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිටු අංක 26ට එන්න 26 ජංගම වගකීම් වල නම ටයිප් කරලා තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. ඒකෙලින් දාන්නේ 1600ක්. ඊළඟට හානි කරන ලාභ ප්‍රතිපාදනය අපි ගත්තා. ඔන්න ඊළඟට බෙදා හැරීම් පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් තියෙනවා. මේ තුනම වියදම් විශ්ලේෂණ වගුවේ උඩින්ම ලියන්න ඕනි. බලන්න එන්න වියදම් විශ්ලේෂණ වගුවට
ඒකේ නම දාලම තියෙනවා බෙදා හැරීමේ පිරිවැය කියලා. ඒ කෙලින් බෙදා හැරීමේ තීරුවට දාන්න 920යි. ඊළඟ පරිපාලන වියදම් තියෙනවා. ඒ පරිපාලන වියදම් කෙලින් ඒ වචනේ කෙලින් දාන්න පරිපාලන තීරුවට 1680යි. ඊළඟ වෙනත් වියදම් තියෙනවා. වෙනත් වියදම් වචනේ කෙලින් වෙනත් තීරුවට දාන්න 100යි. වෙනත් තීරුවට දානවා 100යි. අපි ආපහු ශේෂ පිරික්සුමට එනවා. 120 ණය කර තියෙනවා 2019 9:30 දින නිකුත් කළ 2000. හරි. 120 ණය කර කියන්නේ ජංගම නොවන වගකීමක්. එන්නවාගේ පිටු අංක 26 මූල තත්ත්ව ප්‍රකාශනයේට මූල තත්ත්ව ප්‍රකාශනයේ පිටු අංක 26 ජංගම නොවන වගකීම් යටතේ ලියන්න 120 ණය කර කෙරවලේ තීරුවට 2000ක් දාන්න. කෙරවල නෙමෙයි. එතන වටිනාකම තීරුවට 2000ක් දාන්න. දැන් 2000ට 120ක් බැලුවාම අවුරුද්දක ණය කර පොලි එනවා 400ක්. 2000ට 120ක් බැලුවම අවුරුද්දක ණය කර පොලි එනවා 400ක්. හැබැයි මේ ණය කර නිකුත් කරන්නේ 19/9/30. අපේ ගිණුම් වර්ෂ 3/30කින් ඉවර වෙනවා. බලන්න 9/30 ඉඳන් 3/31කට කොච්චර කල් තියෙනවද? 10 10/30 11 12 1 2 3 මාස 6ක් තියෙනවා. එහෙනම් මේක අවුරුද්දක පොලිය බලන්න බෑ මාස 6යි බලන්න. අවුරුද්දටම 400යි නම් මාස 6ක් කියන්නේ එකෙන් භාගේ 200යි ණය කර පොලිය එන්නේ. මේක මූල්‍ය වියදමක්. එන්නවාගේ වියදම් විශ්ලේෂණ වගුවට පිටු අංක 23 වියදම් විශ්ලේෂණ වගුවේ ලියන්න ණය කර පොලි කියලා මූල්‍ය වියදම් වලට දාන 200ක්. ණය කර පොලි කියලා මූල්‍ය වියදම් වලට දානවා 200ක්. මේකත් අනාවරණය කළ යුතු වියදමක්. ඒක නිසා බදු පෙරලාභ සටහනෙත් ලියන්න ණය කර පොලි කියලා 200යි. බදු පෙරලාභ සටහනෙත් ලියනවා ණය කර පොලි 200යි. දැන් බලන්න ශේෂ පිරික්සුමේ ණය කර පොලි කීයක් හරි ගෙවලා තියෙනවද කියලා. කීයක්වත් ගෙවලා නැහැ. එහෙනම් මේ 200ම ගෙවිය යුතුයි. එන්න වාගේ වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහනට. පිටු අංක 26 වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහනට එන්නේ එතන ලියන්න ගෙවිය යුතු ණය කර පොලි කියලා 200යි. ගෙවිය යුතු ණය කර පොලි කියලා 200ක් ලියන්න. ගෙවිය යුතු ණය කර පොලි 200යි. right. ඊළඟට මුදල් හා බැංකු ශේෂය තියෙනවා 4500ක්. එන්න අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිටු අංක 25 ජංගම වත්කම් වල ලියන්න මුදල් හා බැංකු නැත්තම් මුදල් හා මුදල් සමාන වෙනත් දෑ කියලා 4500ක් දාන්න. 4500. ආපහු ශේෂ පිරික්සුමට ආවම කල්බදු ණයහිමි අපි ගත්තා, ආදායම් බදු ගත්තා, ආදායම් බදු ප්‍රතිපාදන ගත්තා, වගකීම් සහතික ප්‍රතිපාදන ගත්තා, අතුරු ලාභ අංශ ගත්තා, කල්බදු ගෙවීම් ගත්තා. එහෙනම් අපි සියලුම දේවල් අරගෙන ඉවරයි ගන්නට. දැන් අපි ගාන ඉවර කරන්න යන්නේ. අපි මුලින්ම අපේ වියදම් විශ්ලේෂණ වගුව එකතු කරන්න. එන්න අපේ පෙරවැඩ වියදම් විශ්ලේෂණ වගුව පිටු අංක 23 අපි ඒකේ තීරු හැම එකම යටට එකතුව ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට එකතු ටික එන්නේ. බෙදා හැරීමේ පිරිවැය තීරු එකතු වෙනවා 1060යි. පරිපාලන වියදම් තීරු එකතු වෙනවා 2455යි. වෙනත් වියදම් තීරු එකතු වෙන්නේ වරහන් ඇතුලේ 70යි. මූල්‍ය පිරිවැය එනවා 920යි. හරි. ওই ටික දැන් අපි දානවා අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයට. එන්න පිටු අංක 22 ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ඉස්සරහන් ලියමු. බෙදා හැරීමේ පිරිවැය ඉස්සරහන් සටහන් තීරුවට එහා පැත්තේ තීරුවේ. සටහන් තීරුවට එහා පැත්තේ තීරුවේ ලියන්න බෙදා හැරීමේ පිරිවැය ඉස්සරහන් 1060යි. ඊට යට රූල ලියන්න පරිපාලන වියදම් 2455යි. ඊට යට රූල ලියන්න වෙනත් වියදම් වරහන් ඇතුලේ 70යි. ඊට යට රූල ලියන්න මූල්‍ය පිරිවැය 920යි. දැන් ඒ හතර එකතු ඉරක් ගහලා ඊළඟ තීරුවට ගන්න 4365ක් වරහන් ඇතුලේ. 4365ක් වරහන් ඇතුලේ ගන්න. right. දැන් අපි එනවා ඊළඟට. දැන් පෙරවැඩ වියදම් විශ්ලේෂණ ඉවරයි. දැම්ම හිමිකම් වෙනස් වීම ප්‍රකාශන ඉවර කරන්නේ අපි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් දැම්ම ඉවර කරන්න බෑ. ඊට පස්සේ සටහන් වලට එනවා දේපල පිරිය සටහන අපි දැන්ටමත් ඉවරයි. භාවිත අයිතියක් දැන්ටමත් ඉවරයි. වෙළඳ ලැබිය යුතු දෑත් දැන්ටමත් ඉවරයි. වෙනත් ගෙවිය යුතු දෑ ටික එකතු කරන්න. වෙනත් ගෙවිය යුතු දෑ එකතු කරන්න. බලන්න වෙනත් ගෙවිය යුතු දෑ තුනක් තියෙනවා. ඒ තුන එකතු වෙනවා 550. මේ 550 අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙනත් ගෙවිය යුතු දෑ ඉස්සරහන් ලියමු. පිටු අංක 25
ජංගම වගකීම් වල වෙනත් ගෙවිය යුතු දෑ කියලා අංක 6 දාලා තියෙනවා. එතන ඉස්සරහින් 550 ලියන්න. හරි. අපි ඔක්කොම පෙර වැඩ සමග ඒ ටික ඔක්කොම ඉවරයි. දැන් ගාන අපි අවසන් කරන්න යන්නේ සමාන කරන්න. එන්න වාගේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේට ඒක උඩම විකුණුම් තියෙනවා 12500ක්. ඒකෙන් විකුණුම් පිරිවැය 5500 අඩු කරලා ඉරක් ගහලා යටරෝලට උත්තරේ ගන්න 7000යි. ඒක තමයි දල ලාභය. 7000ට වෙනත් ආදායම් 600 එකතු කරලා යටරෝලට උත්තරේ ගන්න 7600යි. දැන් ඒකෙන් වියදම් ටික ඇවිල්ලා තියෙනවා 4365ක්. ඒක අඩු කරනවා 7600න් 4365ක් අඩු වුණාම 3235ක් එනවා බදු පෙර ලාභේ. 3235යි. ඒකෙන් ආදායම් බදු අඩු කරාම 160ක්. කාලච්ඡේදයේ ලාභය එනවා 3075යි. 3075ට වෙනත් විස්තීර්ණ ආදායම් 150 එකතු වෙලා යටින්ම උත්තරේ එනවා 3225යි. 3225යි. දැන් මේ කාලච්ඡේදයේ ලාභයේ 3075 සහ වෙනත් විස්තීර්ණ ආදායම් 150 අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තුල ලියන්න ඕනේ. එන්න පිටු අංක 24 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේට ඒකේ මුළු විස්තීර්ණ ආදායම් කියලා ඔයගොල්ලෝ ලියලා තියෙනවා. එතන රඳවාගත් ඉපයුම් තීරුවට දානවා අපි කාලච්ඡේදයේ ලාභයේ 3075. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම් කෙලින් රඳවාගත් ඉපයුම් තීරුවට දාන්න 3075යි. ප්‍රත්‍යාගන සංචිත තීරුවට දාන්න 150යි. දෙකේ එකතුව තීරුවට දාන්න 3225යි. මොකද වෙනත් විස්තීර්ණ ආදායම ප්‍රත්‍යාගන සංචිතයක් බවටයි පත් වෙන්නේ. හරි. දැන් අපිට පුළුවන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශන එකතු කරන්න. බලන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශ එක තීරුව අපි එකතු කරනවා. සාමාන්‍ය කොටස් තීරුව එකතු වෙනවා 18000ක්. රඳවාගත් ඉපයුම් තීරුව එකතු වෙනවා 5105යි. පොදු සංචිතය එනවා 1000යි. ප්‍රත්‍යාගන සංචිතය එනවා 150යි. මුළු එකතුව තීරුව එනවා 24255යි. දැන් මේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ සංචිත ටිකයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාන්න ඕනි. එතන යට තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් සහ වගකීම් කියලා ලියලා තියෙනවා. අන්නේ යටතේ ලියන්න ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියලා. හිමිකම් සහ වගකීම් යටතේ ලියන්න ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියලා. කෙරවලේම තීරුවට දාන්න 18000යි. කෙරවලේම තීරුවට දාන්න 18000යි. දැන් සංචිත කියලා තියෙනවා. ඒ යටතේ අපි සංචිත ටික ලියමු. සංචිත යටතේ මුලින්ම ලියන්න රඳවාගත් ඉපයුම් මැද්දේ තීරුවට දාන්න. ඒ කියන්නේ සටහන් වලට එහා පැත්තේ තීරුවට දාන්න 5105යි. 5105යි. ඊට යටනුලේ පොදු සංචිතය කියලා ලියන්න. පොදු සංචිතය දාන්න 1000යි. පොදු සංචිතය 1000යි. ඊට යටින් ප්‍රත්‍යාගන සංචිතය දාන්න. ප්‍රත්‍යාගන සංචිතය ලියන්න 150යි. දැන් මේ තුනේ එකතුව ගන්න. ඒ තුනේ එකතුව කෙරවලේ තීරුවට දාන්න 6255යි. 6255යි. දැන් අපි යමු ජංගම නොවන වක්කීම් වලට. ජංගම නොවන වක්කීම් තුනක් තියෙනවා. 1080යි 6000යි 2000යි. මේ තුන එකතු කරලා කෙරවල තීරුවට උත්තරය ගන්න 9080යි. දැන් ජංගම වක්කීම් ටිකත් එකතු කරලා කෙරවල තීරුවට උත්තරය ගන්න 2890යි. 2890යි. දැන් මේ හිමිකම් වක්කීම් ටික ඔක්කොම එකතු කරනවා 18000යි 6255යි 9080යි 2890යි. මේ ටික එකතු කරාම යටින්ම උත්තරේ එනවා. ඒ කියන්නේ මුළු හිමිකම් වක්කීම් වෙනවා 36225. 36225. අපි බලමු වත්කම් ටිකත් මේකම දෙන්නේ කියලා. එන්න වත්කම් ටිකට පිටු අංක 24. බාන ජංගම නොවන වත්කම් තියෙනවා 20345යි 2400යි 5000යි. ඕනනම් ඔය තුන එකතු කරලා ඉරක් ගහලා උත්තරේ ගත්ත හැකි. එතකොට එනවා 27745. ජංගම වක්කීම් ටික එකතු ඉරක් ගහලා දෙවෙනි තීරුවට ගන්නවා 8480ක් එනවා. එහෙනම් මේ පැත්තෙත් ඔක්කොම එකතු කරාම 36225ක් එනවා මුළු වක්කම්. 36225. හරි. එතකොට මේ විදිහට තමයි මේ ගාන ඉවර කරන්නේ. අපේ වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා මම ඊළඟ ගාන ඔයාලා එක්ක මෙහෙම සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට නිබන්ධනයේ තියෙන ඊළඟ ගාන ඔයාලා ඒකෙත් උත්තරේ හදන්න මේ ටියුට් එකේ මම ඉඩ තියලා රූල් ගහලා තියෙනවා. දැන් ඔයත් එක මම ලොකු ගණන් දෙකක් හදලා තියෙනවා මේ සම්මන්ත්‍රණය තුල. තුන්වෙනි අවසාන ගාන මම ඔයාට දෙනවා තනියෙන් ඒක හදන්න. තනියෙන් මේ දැනුම භාවිතා කරලා මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් හරි බලලා ඩවුන්ලෝඩ් කරගෙන හරි බලලා කොහොම හරි මේක දැනුම වැඩි කරගන්න. මොකද දැන් මම ලොකු කැපවීමක් කරලා තියෙනවා මේ උගන්වන්න.
ඒක නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න අරගෙන ඊළඟ ගාන තනියෙන් හදලා උත්තරේ හරියට අරගෙන නැත්තම් වැරදි තියෙනවා නම් ඒත් කමන්නේ වැරදි සහිතව හරි පහලින් තියෙන WhatsApp නම්බර් එකට මේකේ උත්තරේ එවන්න. මේ ගාන හදලා උත්තරේ ෆොටෝ එකක් ගහලා මට එවන්න. මම ඒක බලන්නම්. එතකොට ඔයාට දැන් 2021 A level exam එකේ ඒ සාමාර්ථයකට යන්න පිළිවෙලට වැඩ කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එතෙන්දි ප්‍රශ්න පත්‍ර සමගින් ඔබේ විෂය නිර්දේශය තියෙන ගැටලු ආවරණය කරගමින් අපේ පන්ති ඉදිරියට කරන් යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන WhatsApp අංකයට අපිට WhatsApp message එකක් එවන්න paper class එකට join වෙන්න කැමතියි කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලන්ට කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. නොමිලේම සහභාගී වෙලා බලන්න පුළුවන් අපේ ප්‍රශ්න පත්‍ර පන්ති කොහොමද වැඩ කෙරෙන්නේ කියලා. එතනින් ප්‍රශ්න පත්‍ර පන්තිය හොඳයි කියලා තීරණය කරොත් ඔයාලට පුළුවන් අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වෙන්න. පළමු මාසයේ රුපියල් 300ක් පමණයි අය කරන්නේ. ඊළඟ මාසයේ සිට රුපියල් 500 අය කරන්නේ. ඔයාලට නිවසටම ප්‍රශ්න පත්‍ර ලැබෙන විදිහට අපි සැලසුම් කරලා තියෙනවා. මේකෙන් හරියටම ආට ඒ සාමාර්ථයකට යන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි කරනවා. ඉතින් ඒක නිසා ඒකට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මෙතනින් අපේ සම්මන්ත්‍රණය ඉවරයි. අපි ඉදිරියේදී අලුත් දේවල් සමගි මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.